2021 වසරේ 11 වෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යම්සේද එය තතුසේ දැන ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අටලෝ දහම කියන එක වළක්වන්න බෑ. ඒ අටලෝ දහමෙන් නොසැලෙන හිතක් සාදා ගැනීම තමයි බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය. එය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අපි බුද්ධානුශාසනාව අනුගමනය කරනවා, පිළිපදිනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් පින්නතුනේ අපි මුලින්ම සිත් පහන් කරගමු, නිහඬ කරගමු, සංසුන් ඉරියව්වකට එන්න. තමන්ගේ කකුල් දෙක පොළොවට හිටින විදියට බිම තියාගන්න. පාද දෙක. ඊළඟට පින්නතුන්ගේ දෑත් දෙක භාවනා ඉරියව්වකින් හෝ තමන්ගේ අත් දෙක පහසු විදියට සකසා ගන්න. ආස්වාස ප්‍රාස්වාස දෙස හිමින් අවධානය යොමු වන්නට ඉඩ හරින්න. හිතේ සංසුන් බව බලාපොරොත්තු වන්න. හිතේ සංසුන් බව වෙනුවෙන් තමන්ගේ කැමැත්ත, තමන්ගේ උවමනාව වැඩි කරගන්න. අසංසුන් වන මොනයම්ම දෙයක් ඇති වුණත් තමන් ඒවා ඉදිරියේ අසංසුන් නොවි සංසුන්ව සිටින්න. සිත කියන්නේ මායාකාරී ධර්මයක්. ලෝකය කියන්නේ ඒ හිතෙන් හදාගත්ත මනක්කල්පිත ලෝකයක්. ඒ මනක්කල්පිත ලෝකයේ ප්‍රතිඵලය හැටියට මේ මොහොතේ මිනිසාට ලැබී තිබෙනවා ආධ්‍යාත්මික වේග. ඒ වේග සමූහයක් තමයි අපගේ සිත කියලා කියන්නේ.
චිත්ත වේග ආවේග කියන වචනයත් අපි භාවිතා කරනවා. ආවේගයන් තමයි සිතක් තුළ පවතින්නේ. ඒ ආවේගයන් නැති කරන්නේ අපිමයි. අපේ තියෙන අනවබෝධය නිසා මේ ලෝකයෙන් අපි ලබාගත් සංඥාවල් නිසා ආවේගයන් නැති කර ගන්නවා. මේ ලෝකයේ මිනිස්සෙකුට පහළ වෙන ආවේගයන් අතර පළවෙනි ආවේගය තමයි මම කියලා ඇතිවන ආවේගය. ඒ ආවේගයෙන් පස්සේ තව ආවේග දහස් ගාණක් නිර්මාණය වෙනවා. මේ මමත්වයේ නැමැති ආවේගයේ පළවා හරින්න යමෙකුට හැකියාව ලැබෙනවා නම් ඒ තැනත්තාට ඒ තැනැත්තියට අර පෙර කී අටලෝ දහමෙන් නොසැලෙන හිතක සුවය ලබන්න පුළුවන්. අප බලාපොරොත්තු වන මානසික සුවය දරා ගැනීමකින් තොරයි. දරා ගන්න කිසිම දෙයක් නැහැ. දරා ගැනීමකින් තොරයි. ඒ ඊටාම සාමකාමී. ඒ ඊටාම සාමකාමී. නිර්වාණයේ ස්වභාවය යම් තාක් දුරකට ඉන්ද්‍රිය ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගන්න ප්‍රමාණය හරියට තේරුම් ගත්තොත් පමණයි අපට ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවයකට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එබැවින් අපි නිර්වාණ සුවය යම් ප්‍රමාණයක් ලෞකික ඥානයේ සිටියදීම තේරුම් ගමු අත්විඳිමු. කිසිම දෙයකට නොබැඳුණු සිතක් පවත්වා ගන්න. කිසිදු දෙයකට නොබැඳුණු සිතක් පවත්වා ගන්න. සිත බොහෝම සංසුන්ව පාලනය කරගත යුතු දෙයක්. උදාහරණ දක්වන්නේ කර්මාචාර්යන් වහන්සේලා සමනැලේ කල්ලනවා වගේ කියලා. හිත අල්ලන්න ඕන, හිත තේරුම් ගන්න ඕන සමනැලේ කල්ලනවා වගේ. එයා බොහොම දරුණු විදියට අල්ලන්න ගියොත්, දැන් පොඩි කරලා අල්ලන්න ගියොත් ඒ සතාට හානි වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත අපි දැඩි කරන්නේ නැහැ. බොහොම සංසුන්ව සමනැලේ අල්ල ගන්නවා වාගේ තමයි. බොහොම සංසුන්ව දැඩි වෙන්නේ නැතුව සිත සංසුන් කරගන්නේ.
හෙමින් පුරුදු වන්න. මේ මොහොතේ ඊතා සැහැල්ලුවෙන් හා සතුටෙන් වාසය කරන්න.
මේ මොහොත කියන අවස්ථාව තමාගේ සමීපයටම ලබා ගන්න. මේ මොහොත කියලා දෙයක් දකින්න නොවේ, මේ මොහොත කියලා දෙයක් තුලට Taman පත්වන්න. මේ මොහොත කියලා දෙයක් දකින්න නොවේ, මේ මොහොත තුලට Taman පත්වන්න. Taman මේ මොහොත දකින්නවා කියන්නේ එකක්, පත් වෙනවා කියන්නේ තව එකක්. මේ මොහොත තුලට පත්වන්න. තමා සහ අන් අය බෙදෙන ඥාණයෙන් ඉවත්වන්න. මේ තිබෙන්නේ අන් අය අන් දේවල් කියලා කල්පනා කරන එකෙන් ඉවත්වන්න. එකම ස්වභාවයක්. මේ අන් අය කියලා කෙනෙක් නෑ. එකම ස්වභාවයක්. ශාන්ත ස්වභාවයක්. හොඳයි සාදු. සචිත්ත පරියෝ දපනං සිත මනාව දමනය කර ගැනීම. දුකට හේතු වන දුක් වලින් සිත ගලවා ගන්න ඕන. දැන් සමහර දේවල් තියෙනවා සම්මුති ලෝකය කියලා එකක්. සම්මුති ලෝකයේ හිත හදන වැඩපිළිවෙලක් තියෙනවා. සම්මති ලෝකයේ පවතින ස්වභාවයක් තියෙනවා. නමුත් මෙතෙන්දී අපි හදන්නේ සිතිවිලිත් නොවේ. සචිත්ත සිත
අපි හදන්නේ සිත. නමුත් ගොඩාක් දෙනෙක් හිතනවා සිත කියන්නේ මේ සිතිවිලි කියලා. සිතිවිලි කියන්නේ සිත නොවේ. සිතිවිලි කියන්නේ සිත නොවේ. සිතිවිලි රහතන් වහන්සේලාට බුදුවරුන්ටත් පවතිනවා. සිතිවිලි නැති වුණොත් ඒ මිනිසයා අස්වාභාවික කෙනෙක් බවට පත් වෙනවා. නිසා සිතිවිලි બ્લોක් කර ගන්න එපා. සිතිවිලි පවතින්න ඕන. සිත කියන්නේ මොකක්ද? සරල විදියට අපි තේරුම් ගන්න ආරම්භ කරමු. සිත කියලා කියන්නේ අපි කියමු අපි හිතමු සිතිවිලි වලට දෙන අගය. දැන් අපි එක එක වස්තුන් වලට දෙන අගයන් තියෙනවා. ඒක කිසි වටිනාකමක් නැති මේ මහ පොළොවේ ලෝහ කැබැල්ලක් වෙන්න පුළුවන්. රත්තරන් වර්ග, රිදී වර්ග, යකඩ වර්ග තියෙනවා එක එක අගයන් ලබා දෙනවා. දැන් මේවා අගයන් තියෙනවද? නැහැ. ඒ අගයන් කියන්නේ මහා අමුතු දෙයක් වෙන්න තුනේ. ඒක තමයි සිත කියලා කියන්නේ. දැන් මීට අවුරුදු 50කට කලින් අගේ ඇති දේවල් තිබුණු දේවල් දැන් අගේ නෑ කාටවත්. දැන් අපි අද අගේ කියලා හිතලා භාවිතා කරන දේවල් තා අවුරුදු 50ක් ගියාම ඒවා පොඩ්ඩක්වත් අගේ නෑ. මේ අගේ ඇති දියුණුයි කියලා හිතන කාලය තා අවුරුදු 100ක් ගියාම 2000 2021 කියලා නොදියුණු කාලයක් තිබුණා කියලා ඒ කාලේ හිටපු මිනිස්සු කතා කරයි. නොදියුණු යුගයක්. නැත්නම් දියුණුවේ අන්තං ආරම්භය කියලා කියයි. ලෝකේ අගයන්. එහෙමනම් ඒ සමයන් වලදී අපිට ඒ දේවල් අගේ ඇති වුණා. ඒක අපි පහසුවයි කියලා හිතුවා. ඒක අපි පෝසත් කියලා හිතුවා. ඒක තමයි අගය කියලා කියන්නේ. ඇති දෙයක් නෑ. අපි 1940 ගණන් වලට 20 ගණන් වලට ගිහිල්ලා කල්පනා කළා ඒ කාලේ තිබුණු රටය කිසිම පහසුකමක් නැති කිසිම විශේෂතාවයක් නැති රටයක්. මොකද ඒ කාලේ හිටපු පෝසත්ම මිනිස්සයා මේක අරගෙන හරි උජාරුවෙන් ආඩම්බරයෙන් සිටියා. ඒක තමයි සැප පහසුම. මොකද හේතුව කරත්තට වඩා ඒක සැප පහසු නිසා. නමුත් ඒක හොඳම සැප පහසුයි කියලා කල්පනා කළා. එතනින් එහාට ගියාම කරත්තේ ඒ කාලේ සැප පහසු වුණා. බලන්න පින්නතුනි මේක හොඳට විමසලා බැලුවාම අපේ සිත එක් දේවල් වලට ලබා දෙන අගයන් තුල ඒක අගේ ඇතිව භාවිතා කරලා තියෙනවා. උජාරුවෙන් භාවිතා කරලා තියෙනවා. රත්තරන් නොවන සමහර රත්තරන් කියලා දීපු මාල සමහර උදවිය රත්තරන් කියලා හිතාගෙන උජාරුවෙන් භාවිතා කරපු අවස්ථා තිබෙනවා. ඒ උජාරුව, ඒ සතුට, ඒ අගය දිගටම රැඳිලා තිබිලා තියෙනවා. රත්තරන් කියලා හිතාගෙන. එහෙම දෙයක් වෙනවද නැද්ද? පුළුවන්. රත්තරන් නොවන දේවල් රත්තරන් විදියටම හදලා රත්තරන් මෙච්චර වටිනාකමකින් යුක්ත දෙයක් කියලා යම්කිසි කෙනෙකුට රැවටීමක් ඇති කරන්න පුළුවන්. එතකොට එයාගේ හිතේ යම්කිසි වටිනාකමක් මේක මිල කීයද කියලා හැදිලා වටිනාකමක් හදා ගන්නවා. හදාගත්තට පස්සේ ඒක
ඒ වටිනාකම තුල රැඳෙනවා. හොරෙක් කඩා ගන්නවා මාළේ. කඩාගෙන යනකොටම කියනවා ඕක මේ රෝල් ගෝට් එකක් ඕක රත්තරන් එකක් නෙමෙයි. ඔය ඉමිටේෂන් එකක් ඕක කියලා මෙයා කෑ ගහනකොට හොරා කල්පනා කරලා බැලුවා. බල්ලා ඉමිටේෂන් නම් මේ වැඩ නැහැ නේ ගෙනියන්නේ කියලා ඉවරලා වීසි කරලා යනවා. බලන්න හොරා තුල වුණත් අගය නැතුව ගියා. හොරා හොරකම් කළේ ඒක තුල අගයක් ඇති නිසා. එහෙනම් මිනිස්සෙක් ලබා දෙන්නේ අගය තුල තමයි හොරකම කරන්නේ. අගය තුල තමයි ගැටෙන්නේ. අගය තුල තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. අගය කියන්නේ මොකක්ද? සිත. අයිතිය කියන්නේත් ඒකටමයි. අයිතිය. එහෙමනම් මේ ලෝකයෙන් හදන ලද අගයන් ගොඩක් මැද අපි දුවනවා. ඒ ලෝකේ පුදුන් සත්වයා පුතඥයෝ හදාපු අගයන් ගොඩක් මැද අපි දුවන්නේ. අපි දුවන්ට ඕන පින්වත්නි බුදුහාමුදුරුවෝ හදාපු අගය මත. අපි දුවන්ට ඕන බුදුහාමුදුරුවෝ මොනව තුලද අගය හදලා තියෙන්නේ. ඔන්න පැහැදිලි සිතක්. සංවර සිතක්. අටලෝ දහමින් නොසැලෙන සිතක්. ලෝකෝත්තර සිතක්. ආදී වශයෙන් පෙන්වනවා. මෙන්න මේ අගයන් පස්සේ තමයි අපි මේ හැමදෙනාම ඒක රාශි වෙලා දුවන්නේ. ලෝකයා විසින් ලබා දුන්නු දේවල් වල තියෙන අගයන් පස්සේ නොවේ. මේ පුහුදුන් ලෝකයේ මිනිසුන්ගෙන් කිසිම ප්‍රශංසාවක් මොකටද කියලා කල්පනා කරන්න ඕන. ඊට වඩා අපිට හොඳයි රහතන් වහන්සේ කෙනෙක් අපිට ගහන පොළු පහර. පුහුදුන් ලෝකයාම එකතු වෙලා කරන ප්‍රශංසාවකට වඩා වටිනවා රහතන් වහන්සේ කෙනෙක් වේවලක් අරගෙන අපිට පහර දුන්නා. බුදු කෙනෙක් අපිට පහර දුන්නත් ඒක වටිනවා පින්නතුනේ. අර මුළු ලෝකයා පුහුදුන් සත්වය අගය කරනවට වඩා. ඒ නිසා මේ පුහුදුන් ලෝකේ මිනිසුන්ගෙන් අගයක් බලාපොරොත්තු වෙන්න, වටිනාකමක් බලාපොරොත්තු වෙන්න, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න පොඩ්ඩක්වත් එපා පින්නතුනේ. වැඩක් නැහැ. එකක් සියලු දෙනාම පුහුදුන් සත්වයා ප්‍රශංසාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රශංසාව අනිත් අයට දෙන්නේ නැහැ. තේරුණා නේද? අනිත් අයව ප්‍රශංසා කරන්නේ නැහැ. ඒකට හේතුව මමත්වයේ නිසා. අනිත් අයව ප්‍රශංසා කරන්නේ අනිත් අයට නිඳා කර කර තමන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රශංසාව. මේ තමයි පුහුදුන් සත්වයාගේ පුතඥන සත්වයාගේ ලෝකයේ හැටි. පැහැදිලිනේ? පුහුදුන් සත්වයේ සියලු දෙනා බලාපොරොත්තු වෙන ප්‍රශංසාව, නමුත් ප්‍රශංසාව ලබා දෙන්නේ නැහැ. එහෙනම් පින්තුනේ මේ සිතේ අගය මකා දමමු. ඔබ මේ දැන් සැනසීමටපත් වෙනවා. පරිපූර්ණ සංවරයට ඔබපත් වෙනවා. සිතේ අගය මුදා හැරියෝ. රහතන් වහන්සේගේ ලක්ෂණයක් කිසි දෙයක අගයක් නැහැ. කිසි දෙයක අගයක් නැහැ. නිന്ദා ලබනවා කිසිම අගයක් නැහැ. ප්‍රශංසා ලබනවා කිසිම අගයක් නැහැ. උන්වහන්සේලා දන්නවා මේ මිනිස්යාගේ හිතේ ඇතුලේ ඇති වෙච්ච හීනයක් ඒ මිනිස්සයා පිට කරනවා කියලා විතරයි. තේරුණානේ? එයාගේ හිත ඇතුලේ ඇති වෙච්ච හීනයක් ඒ මිනිස්සයා පිට කරනවා.
මිනිස්සුන්ට හිතන විදියට තමයි මේ මිනිස්සු වැඩ කරන්නේ. ඒකට හොඳම උදාහරණය තමන් තියෙන පින්නතුනේ පැහැදිලි කරන්න පින්නතුනේ මේවත් උපකාරක වෙයි. මොන දවසක් මම එක්තරා මාධ්‍ය ආයතනයකට යනවා. ගියපු ගමම වාහනයෙන් බැස්සුවා එකපාරට මාව වඩින්න වහන්සේ වඩිනකම් බලාගෙන හිටියේ පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියෙන්නේ කියලා මාව එක් කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා ලොකු මේ සාකච්ඡාවකට වැඩසටහන මණ්ඩපයක වාඩි කෙරෙව්වා. තව විද්වත් මහත්තුරු කීප දෙනෙකුත් හිටියා, ආමඳුරු කෙනෙකුත් හිටියා. මාවත් වාඩි කෙරෙව්වා. වාඩි කළා මම දැන් ඉතින් වැඩසටහන පටන් ගන්නයි හදන්නේ. දැන් මේක මට අමුතු නිසා මං අහුවා මේ මෙතන මොකද්ද වෙන්නේ? මේ මොකද්ද මේ වැඩසටහන කියලා. ඊට පස්සේ කිව්වා මේ අපි මේ අවුරුද්ද පිළිබඳව කරන වැඩසටහනකට. මං කිව්වා මම එහෙම වැඩසටහනකට ආපු කෙනෙක් නෙමෙයි මම මේ මෙතන මහත්මයෙක් හම්බ වෙන්න ආපු හාමුදුරු කෙනෙක් මං මේකට නෙමෙයි ආවේ කියලා. ඊට පස්සේ තමයි දන්නේ මේ ඒ හාමුදුරු නෙමෙයි කියලා. දැන් මේ මිනිස්සයා විශාල ක්‍රියාවලියක් සිද්ධ කරේ මොකද්ද එයා තුල ඇතිවෙච්ච නිර්මාණය? මම මේ වැඩසටහනට ආපු හාමුදුරු කියලා සිතීම. දැන් ওই විදියට පින්නතුනි කෙනෙකුට නිඳා කරන්නත් පුළුවන්, ප්‍රශංසා කරන්නත් පුළුවන්, ආයි නිඳා කරන්න පුළුවන්, ආයි ප්‍රශංසා කරන්න පුළුවන්. එයාගේ හිත තුල ඇඳෙන නිර්මාණයට අනුව. ඒක තමයි ලෝකේ හැටි. ඒ පුජ්‍යලයාගේ හිත තුල ඇඳෙන නිර්මාණයට අනුව මේ මිනිස්යාව වරක නිඳා කරන, වරක ප්‍රශංසා කරන. මේ තමයි පුහුදුන් ලෝකය. දැන් බුදුහාමුදුරුවෝ පිළිබඳව පින්නතුනේ ප්‍රසාදනීය හැඟීම් අවබෝධය සහ අවබෝධයෙන් තොරව හයට තිබුණා. ඒ හැමදෙනා බුදුහාමුදුරුවෝ අගය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයේ තිබුණු මිනිස්සු හිටියා. ඒ අප්‍රසාදය ඇති වෙන්නේ පින්නතුනේ බුදුහාමුදුරුවෝ තුල තියෙන නරකක් නිසා නෙමෙයි. ඒ මිනිස්සයාට ඒක දකින්න තරම් ප්‍රසාදයේ දකින්න තරම් නුවණක් නැහැ. ලස්සන දකින්න තරම් නුවණක් නැහැ. ඒක නිසානේ බුදුහාමුදුරු අර පෙන්නන්නේ මිනිස්සු జాතියක් ඉන්නෝ අන්දෝ. තව කෙනෙක් ළඟ තියෙන උතුම් ගුණාංග ගුණවත් විදියට දකින්න බෑ. යහපත දකින්න දන්නේ නැහැ. ඒ නිසා අන්ධභාවයක් එතන පවතිනවා. එහෙමනම් මේවා ගැන අපි කල්පනා කළාම අපි කුමක්ද අවසානට අපි තේරුම් ගන්නේ? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. අටලෝ දහමෙන් නොසැලෙන්නට ඕනේ කියන එක උන් අපි තේරුම් ගන්නවා. මේ මිනිස්සු කොහොම කරන්නේ? මේ මිනිසුන්ගේ හිතේ තුල ඇතිවෙච්ච චිත්‍ර. ඉතින් අපිට කරන්න පුළුවන් ද මිනිස්යාගේ හිත තුල තියෙන චිත්‍ර මකමකා ඉන්න? දැන් අපි ගොඩාක් ජීවිතේ කරන්නේ අනිත් අයගේ හිතේ හොඳ චිත්‍රයක් අඳින්න මහන්සි වෙන එකනේ. පෝසත් කියලා චිත්‍රයක් අඳින්න පුදුම මහන්සි වෙනවා ලෝක සත්වයා. ඊට පස්සේ තව දේවල් අපි උගත් කියලා අනිත් අයට පෙන්වන්න චිත්‍රයක් අඳින්න සෑහෙන කතා කරනවා. නොදන්න දෙයක් නෑ වගේ කතා කරනවා, කටයුතු කරනවා. මේ සමාජයේ උගත් යයි චිත්‍රයක් අඳින්න අනිත් අය. සමහර වෙලාවට ගුණවත්, සිල්වත් කියලා චිත්‍රයක් අඳින්නත් ලෝක වැඩ කරන අය ඉන්නවා. සමහර අය තමන් පලාතේ ඉන්න ලොකුම චණ්ඩියා කියලා මිනිස්සුන්ගේ හිතේ චිත්‍රයක් අඳින්නත් මහන්සි වෙනවා. ඒ ඔක්කොම චිත්‍ර අඳින්නේ මේ ලාබාල අඳබාල අන්ධබාල පුතඥයෝගේ හිතේ. ඒ නිසා පින්නතුන් තේරුම් ගන්න පුහුදුන් සත්වයාගේ ප්‍රශංසාවත් ඕනේ නෑ මට, නින්දාවත් ඕනේ නෑ කියලා කල්පනා කරන්න ඕනේ. තේරුණා නේද?
බුදුන් සත්වයාගේ ප්‍රශංසාවක් ඕනේ මට නින්දාවක් ඕනේ පොඩ්ඩක්වත්. ප්‍රශංසාව වුණත් නැහැ නින්දාව වුණත් නැහැ පොඩ්ඩක්වත් ඕනේ. පැහැදිලිනේ. දැන් කොහෙන්ද යන්නේ අපි? අන්න ලෝකයේත් එක්ක තිබුණු තරංගය අපේ අවසන් වෙනවා. ඔන්න දැන් සිහිය ඇති වෙනවා. සිහිය උදා වෙනවා. සිහිය උදා වෙනවා. දැන් ලෝකෙත් එක්ක නෙමෙයි මට තියෙන්නේ. ලෝකෝත්තර භාවයේ පිහිට. දැන් සිත ලෝකෝත්තර කරගන්න ශක්තිය ලැබෙනවා. මාර්ගය සැකසෙනවා. ලෞකික ලෝකේ සටන ඉවර නැත්තම් ලෝකෝත්තරත්වයක් කොහේ හොයන්නද? මේ ලෝකයේ මේ ගොඩාක් අපේ තරුණ දරුවෝ වෙන්න පුළුවන් මේ වැඩි මහලු අය මේ ලෝකයේ ජයග්‍රහණ තමයි තාම හොයන්නේ. කියන්නේ ලෝකයේ දියුණුව. ඒක තියෙන්න ඕන තමයි. නමුත් අපි ඒව තේරුම් ගන්න ඕන. සියලු දෙනාම හොඳට තේරුම් ඇතුව පරිහරණය කරන්න ඕන. මේ හැම දෙයක්ම ගින්නෙන්, හුළඟෙන්, සොර සතුරන්ගෙන්, අදිසි ව්‍යසනයන්ගෙන් ඕනම වෙලාවක තප්පර ගානකදී නැති වෙන්න පුළුවන් දේවල් කියලා. දැන් අපි මේ සෙවන ලබන මේ ගොඩ නැගිල්ල අපි හිතන් ඉන්නවා මේක හොඳට තියේ කියලා. අපි පාවිච්චි කරන ගෙවල් අපි හිතාගෙන ඉන්නවා හොඳට තියේ කියලා. අපිට කාටද කියන්න පුළුවන් මේ රටකම තියෙන දේවල් වුණත් ලෝකෙම තියෙන දේවල් වුණත් ෂණිකව බිමට පතිත වෙලා ආයි ලෝකයේ මුල ඉඳලා ගොඩනගන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවට කිසි අගයක් ලබා දෙන්න එපා. ඒකේ බාණ්ඩ පැත්තෙන් බාහිරින් බැලුවාම තමා තුලින් බැලුවාම තමා ඒ වයින් වෙන්වීම අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. අපි දැකලා තියෙනවා මැටි ඇමතිවරු සමු අරගෙන යනවා. ජීවිත කාලෙම ගොඩනගා ගතිපු හැම දෙයක්ම දාලා ශනිකව නික්මිලා යනවා. අවසාන කාලෙදී මිනිස්සු පාපෝච්චාරණය කරන මුළු ජීවිත කාලෙම මහා නිෂ්ඵල දෙයක් කළේ කියලා කල්පනා කරනවා. නිෂ්ඵල දෙයක් කළේ කියලා කල්පනා කරනවා. ඒ නිසා එහෙම කල්පනා වෙන්න ඉඩ නොතබා අපි කටයුතු කරන්න ඕන පින්වත්නි. දැන් බලන්න පින්නතුන්ගේ හිතේ කුමකටද අගයක් ලබා දෙන්නේ කියලා. ඒ අගය නිෂ්ඵලතාවය විදර්ශනා කරන්න. ගේ දොරට අගයක් දෙනවා නම් ගේ දොර අගය. යාන වාහන වලට අගයක් දෙනවා නම් යාන වාහන වල අගය. බඩු මුට්ටු වලට අගයක් දෙනවා නම් ඒ බඩු මුට්ටු වල අගය වශයෙන් නැත්තම් තමා කියන පුජ්‍යලයාට විශාල අගයක් දෙනවනේ. තමා කියන පුජ්‍යලයාට විශාල අගයක් දෙනවා. මගේ සිතවිලි, මගේ ආකල්ප, මගේ සංකල්ප, මගේ දැක්ම, මං හිතන පරිදි මේ මගේ අදහස් ආදී වශයෙන් කල්පනා කරනවා. අපි එක කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. සමහර අය හිතෙන් සේවකයෙක් වෙන අතර තව එක්කෙනෙක් හිතෙන් පාලකයෙක් වෙනවා. අපි මේ සමාජය හොඳට දැකලා තියෙනවා. හිතෙන් පාලකයෝ වෙච්ච අය ආයි හිතෙන් සේවකයෝ වෙනවා. හිතෙන් සේවකයෝ වෙච්ච අය ආයි හිතෙන් පාලකයෝ වෙනවා. මේ හිතම තමයි.
රජතුමා තමා ළඟ හිටපු ලේකම් ඉදිරියේ දිවුරුම් දෙනවා. දෙවනිය වෙලා. තුන්වෙනිය වෙලා. ඒ තමයි ලෝකේ හැටි පින්නතුනේ. එහෙමනම් අපි මේ මවාගෙන ඉන්න හැම සංකල්පයකම හැම සිතකම අගය බිඳුවයි. එහෙනම් ඇයි මේ අපි අගයක් ලබා දෙන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පින්නතුනේ අවිජ්ජා පත්‍ය සංඛාරා නොදන්න කම නිසා රැවටිලා. නොදන්න කම නිසායි රැවටුනේ. පරිහරණය කරන්න එපා කියලා වචනයක් අපි මෙතන භාවිතා කරන්නේ නැහැ. පරිහරණය කළත් නොකළත් අවිද්‍යාව තිබෙනවා නම් එයා කැලේක ඉඳගෙනත් කැලේක තියෙන පොල් කට්ටටත් අගය ලබා දෙනවා. එතකොට ඒකත් අගය තමයි පිළිතුරේ. තව එක්කෙනෙක් මම දැක්කා හිඟන්නේ පොල් කට්ටකට ලබා දුන්නු අගය දවසක මං ගණනය කළා. සමහර වෙලාවට හොඳ සුපිරි වාහනයකට පුජ්‍යලයක් ලබා දෙන අගය හා සමාන අගයක් ඒ හිඟන්නා ළඟ පොල් කට්ටට තිබුණා. හිඟා කන පොල් කට්ටට. දැක්කද අගේ හැදෙන විදිය වෙන්නතුනේ. හිඟා කන පොල් දැන් මේ දෙකම එකට තිබ්බොත් එහෙම මම කියනවා මේ දෙකේම අගේ එකයි කියලා. හිඟන්නගේ පොල් කට්ට එක පැත්තකින් තියලා ඒ වගේම ලංකාවේ තියෙන සුපීරි වාහනයක් කෙනෙකුට අයිති ඒක එක පැත්තකින් තියලා කවුරු හරි ඔබෙන් අහනවා මේ දෙකෙන් අගය මොකක්ද කියලා. එතකොට ඔබ කියයි පොල් කට්ටේ මොන අගයක්ද? අර වාහනේනේ අගය කියලා. මිල වැඩි කියලා. මං අහනවා සිතේ අගය කොහොමද? ඒ දෙන්නගේ ලබා දුන්නු බර සමහර විටක ඒ සිතේ අගය එක හා සමානයි. එක හා සමානයි. ඒ වගේම මේ කොළඹ නගරයේ ඉන්න හොඳ සැප පහසු වාහනයක් භාවිතා කරන කෙනෙක්ගේ හිතේ අගය ගන්නවා. අපි ඈත මඩකල්පුව පැත්තේ වන්නිය පැත්තේ එහෙම නැත්නම් ඔය තනමල්විල පැත්තේ මිනිස්සෙගේ පාපැදියක් වගේ බයිසිකලයක් අපි ගන්නවා වගේ. දැන් එක පැත්තකින් මේ කොළඹ ඉන්න හොඳ කාර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා. අර පැත්තේ අර පාපැදියක එක්කෙනෙක් ඉන්නවා. අගය මේ දෙකෙන් මොකක්ද අගය? සමහර විටක අර සුපිරි වාහනයටත් වඩා අගේ අර පාපැදිය ඒ මනුස්සයට. මෙන්න මෙහිමයි භාණ්ඩ මත ලෝකයේ තියෙන මිලාදික භාවය මත නෙමේ අගේ හැදෙන්නේ. මිනිස්සෙක් ඒ කෙරෙහි දක්වන වටිනාකම අනුව. තේරුණාද? වටිනාකම් අනුව මිනිස්සු හොඳ වෙනවා, නරක වෙනවා, වෛර කරනවා, කරුණාව දක්වනවා, ආදරය දක්වනවා, ආදරේ නැති වෙනවා. තේරුණා නේද? අපි තරුණ කාලේ මේක තේරුම් ගත්තා. සල්ලි නිසා එන මිත්‍රයෝන්ගෙන් මට වැඩක් නැහැ. සල්ලි නිසා එන කිසිම කෙනෙක් නිසා මොකටද? එතකොට මේ මිනිස්සු මට නෙවෙයිනේ සල්ලි වලටනේ ගරු කරලා තියෙන, ආදරය කරලා තියෙන්නේ කියලා මම කල්පනා කළා. ඒ කාලෙම. ඒ නිසා සල්ලි නිසා, දේපල නිසා, වස්තු සම්පත් නිසා, යාන වාහන නිසා ගරුත්වයන් ලබා දෙන මිනිස්සු මම දකින්නේ ඊටාම අඳබාල මිනිස්සු නිසා. දවසක් මහත්මයෙක් එක්ක මම යද්දී එතුමාගේ සුපිරි ගණේ ජීප් රථයක එතුමා පාර ඇහුවාම කෙනෙක්ගෙන් බොහෝම ගරු සම්භාවනීය ලෙස ඔහුට පාර කිව්වා. මං කිව්වා ඔබතුමාට නෙමෙයි ගරු කරේ වාහනේට කියලා. මං කිව්වා පයින් ගිහිල්ලා සරමක් ඇඳගෙන බුලත් ඉඩක් කාලා ওই මිනිස්සෙකින් වාහනේ අහන්න ඔච්චර ගරු සම්භාවනීයත්වයක් දෙන්නේ නැහැ කියලා. ඔබ හිතන්න පුළුවන් කෙනෙක් ඕක හාමුදුරන්ගේ සංකල්පේ නේද කියලා. නෑ ඒක තමයි ඇත්ත. ඔබත් බලන්න සාමාන්‍ය විදියට නිකන්
පම්මල්ලකුත් අරගෙන රෙද්ද හැට්ට ඇඳලා ගිහිලි ඉවරලා නිකන් පොළේ ඉන්නේ බල. මිනිස්සු අඳින පළඳින දකින්න විදියෙන් තමයි එක එක චිත්‍ර මවා ගන්නවා. එක එක ගරුත්වයන් ලබා දෙනවා. ඒක හරිම ප්‍රශ්නයක් මේ සමාජයේ. තමනුත් මේ මෝඩ වැඩේ කරනවද කියලා කල්පනා කරලා තමන් කරන්න එපා මේ මෝඩ වැඩේ. මේ ලෝකෙ කිසි දෙයක් තමන්ට අයිති කරගන්න බෑ. ඒකයි ලෝක සත්‍ය. මේ ලෝකේ තියෙන ගනුදෙනුවක් විතරයි. පැවැත්මක් විතරයි. මේ ඇවිද ඇවිදමින් දවසට වේල් දෙකක් තුනක් කාලා ජීවත් වෙන මේ මිනිස්සයත් පොළොවට පස් වෙලා අලු බවට පත් වෙලා යනවා. යුග යුග ගණන් හිටපු කෝ මිනිස්සයෝ එක්කෙනෙක්වත් නැහැ නේද? ඉතින් මේ යුගයත් පරණ වෙන නැති වෙන යුගයක්. අල්ලගන්න අයිතියකුත් නැහැ, අතහරින්න අයිතියකුත් නැහැ. හැමදාම කියනවනේ පින්නතුන්ට මේක. හොඳට තේරුම් ගන්න. අල්ලගන්න අයිතියකුත් නැහැ, අතහරින්න අයිතියකුත් නැහැ. ලෞකික දේවල් තියෙන විදියට තිබුණාවේ. ඒවායේ සම්ප්‍රදායක් තියෙනවා, යන විදියක් තියෙනවා. රස්සාවකට වැටුපක් තියෙනවා, ව්‍යාපාරයකට වැටුපක් ආදායමක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා. ඒක එහෙම යද්දාවේ. ඒකේ ඇති වෙනසක් නැහැ. තමන්ගේ හිත තුළ මේ සියල්ල නිට්ටයත් නැහැ, අනිත්‍යත් නැහැ. දැන් බලන්න අමෝදු වචන දෙකක් පාවිච්චි කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔයයන්ට තේරුම් ගන්න අමාරු. තේරුමක් නැති නෙමෙයි, තේරුම් ගන්න අමාරු. ඒකේ එන්ඩ් එක සෑහෙන්න ඉහළින් තියෙන නිසා තමයි ඔබට මේක තේරුම් ගන්න අපහසු. එක වචනයක් භාවිතා කරා ඔබට අතාරින්න අයිතියකුත් නැහැ, අල්ල ගන්න අයිතියකුත් නැහැ කියන වචනේ. ඔබ තේරුම් ගන්නත් හරි අමාරුයි, හරිම ඉහළයි ওই වචනය. ඊට පස්සේ අනිත් එක තමයි වෙනතුනේ මේක අනිත්‍යත් නැහැ කියනවා, නිට්ටයත් නැහැ කියනවා. ඇයි මේ වගේ වචන කියන්නේ ආමුදුර? ඔබම ගැඹුරෙන් සම්මර්ෂණය කරලා හරිම දේ තේරුම් ගන්න මට්ටමට වර්ධනය කරන්න මිසක් සංකල්පයක් දේශනා කරනව නොවේ. මෙවැනි දෙයක් ඔබට ඇහුණාම ඔබ කරන්න ඕන මේක පිළිගන්නත් එපා. මේක ප්‍රතික්ෂේප කරන්න, මේකට බන්න යන්නත් එපා. ඒ මට ප්‍රශ්නයක් නිසා නෙමෙයි මම මේ කියන්නේ, ඔබට ප්‍රශ්නයක් වෙනවා ඒක. එහෙම කරන්නේ නැතුව ඔබ බලන්න මේ වචනේ එන්ඩ් එකේ මතුවෙන මීන් එක මොකක්ද කියලා. අවසානයේ මතුවෙන සංකල්පය මොකක්ද කියලා බලන්න. මේ ලෝකේ අගයන් මත අල්ලගන්නත් එපා, අගයන් මත අතාරින්නත් එපා. අගයන් හදාගෙන දන් දෙන්නත් එපා, අගයන් හදාගෙන එකතු කරන්නත් එපා. සම්මුති ලෝකයක්, වෘත්තියක්, ව්‍යාපාරයක් මොනවා හරි දෙයක් කරොත් ලැබෙයි, වියදම් වෙයි. ලැබෙයි, වියදම් වෙයි. ශනිකෝම දේවල් නැති වෙයි. ශනිකෝ දේවල් ඇති වෙයි. ඇති දෙයක් නෑ පින්නතුනි. ඇයි අපි මේ හිතක් රැවටිලා ජීවත් වෙනකන් බලාගෙන ඉන්නේ? මේ හිතේ තියෙන රැවටීම් නැති කරන්න. පුත්තාමත්ති ධනම්මත්ති इति භාලෝ විහඤ්ඤති කියන බුදු වදන පින්නතුනි මොන තරම් ගැඹුරුද? දැන් ගොඩාක් දෙනේ සංවර වෙන්නේ පුජ්‍යලයා. පුජ්‍යලයා සංවර වෙලා ටික වෙලාවක් ඉඳලා කියනවා ආය සංවර වෙනවා. ඒව නැත්තම් බොහෝම අමාරුවෙන් තෙරපගෙන සංවර වෙනවා. පුජ්‍යලයා සංවර වෙලා වැඩක් නැහැ පින්නතුනි. හිත සංවර කරන්න ඕන. එතකොට හිතයි පුජ්‍යලයා කියන්නේ දෙන්නේද? ඔව් දෙන්නේ. පුජ්‍යලයා කියන්නේ මේ ආටෝපිත ලෝකේ ජීවත් වෙන කෙනා. හිත කියන්න පින්නතුනේ භවයෙන් භවය මේ මොහොතට පැමිණි, ඒ වගේම මේ මොහොතෙන් පස්සේ ආයි භවයෙන් භවය සසරට යන සාංශාරික හිතය කියලා එකට කියන්නේ කර්මසිත. හිත තියෙන්නේ හරි ගැඹුරෙන්. ඔය
තරුණ තරුණියෝ යෞවන කාලෙෙම ඒ කටයුතු කරනෝනේ හරි hina කෙලිලොල් ජීවිතයක්. ඒගොල්ලන්ට තමන්ගේ හිත කියන්නේ මොකද්ද කියලා තාම අහුවෙලාවත් නැහැ. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා තමයි බොහොම ප්‍රසාදයෙන් සතුටෙන් ඉන්නේ. ඒ කියන්නේ මේ වැවේ හොඳට නානෝ තාම කිඹුලා කිට්ටුවට ඇවිල්ලා නැහැ. ඒ වගේ උදාහරණයක් දක්වන්න පුළුවන්. දැන් සමහර අයගේ කිඹුලා කකුලෙන් කාලා, අල්දලා කාලා දැන් බේරිලා ඇවිල්ලා නිවන් දකින්න හදනවා. දැන් මේ එන පින්නතුන් ගොඩක් වෙලාවට කිඹුලාගේ දෂ්ට වලට අහු වෙච්ච අය. අන්න එතකොට දැනගත්තා මේකේ කිඹුලෙක් ඉන්නවා කියලා. දැන් ඒකට වෙන්න බලන්නේ. දැන් මේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන කට්ටිය එක්ක කිඹුලා දැකලා ඒව නැත්තම් කිඹුලා ඇගේ ඇවරිලා හරි ගිහිල්ලා නැත්තම් පොඩ්ඩක් කාලා හරි ඒකෙන් බේරිලා ගොඩට ඇවිල්ලා දැන් දුවන්න හදන්නේ. දැන් ආයිනම් නාන්න යන්නේ නැහැ. බයයි. කවුරු හරි කිව්වත් වතුර ටිකක් නාමු සීතල වතුර ටික හරි ෂෝක් අපෝ බෑ. ඇයි? ඕකේ කිඹුලෙක් ඉන්නවා. දැන් නානවද? දැන් ආස හිතෙනවා වතුර ටිකේ ලස්සරට. කවුරු හරි ඇවිල්ලා කියනවා කිඹුලෙක් ඉන්නවා. අපුයි බෑ. මේ තමයි සංසාරේ. මේ තමයි සංසාරේ. මාත් එහෙම හිතුව පින්නතුනේ තරුණ කාලෙම සමහර අය දිහා බලලා මම හිතනවා අනේ මම නෙමේ දුකෙන් ඉන්නේ. බලන්න අර අනිත් අය හරි සතුටෙන්, හරි ප්‍රමෝදයෙන් ලස්සරට අඳිනවා පළඳිනවා, විලාසිතා කරනවා, කොණ්ඩ පාට කරනවා, කරාබු දානවා, පච්ච කොටනවා, හරි සන්තෝෂෙන් ඉන්නේ කියලා මම කල්පනා කරා. ඒ මිනිස්සුන්ටම ඇති වෙන මානසික ගැටලු නිසායි මිනිස්සු වස බීල මැරෙනවා, බෙල්ලේ වැළලා ගන්නවා, ආරවුල් ප්‍රශ්න ඇති කර ගන්නවා, ගහමරා ගන්නවා. දේවල් දැක්කහම පස්සේ හිතුණා ඒ මිනිස්සු ඔක්කොටම වඩා මං සතුටෙන් නේද කියලා. එක්තරා තරුණයෙක් ගැන හිතලා ඊට පහුවෙන්ද ඒ තරුණයා නැති වුණා. අපේම වයසේ තරුණයෙක්. ඒ ප්‍රේම සම්බන්ධයක් නිසා යා වස බීලා මලා ඊට කලින් දවසේ මම මේ ඇලේ වතුර නාන ගමන් ඒ මිනිස්සයා පාරේ යනකොට මම දැකලා හිතුවා යා පුදුම සතුටෙන් ඉන්න ප්‍රමෝදයෙන් ඉන්න මිනිස්සෙක් කියලා. හොඳට ඇඳලා පැළඳලා හොඳට කොණ්ඩේ හදලා හොඳ විලාසිතා කරලා ප්‍රබෝධයෙන් සුවඳ ගහන සෙන් ගහගෙන ඉන්න මිනිස්සයා. දැක්ක නේද පින්නතුනේ හිත හදාගත්තේ නැති වුණාම ලෝකාටෝපෙට ජීවත් වෙලා චිත්ත පීඩාවන් වලට හසු වුණාම බේරෙන්න බැරුව යනවා. ඒ නිසා හිත හදන්න. හිත හදන්න කොහොමද අපි හිත අල්ලගන්නේ? හිත අල්ලගන්න පුළුවන් පින්නතුනේ විවෘත වුණාම සිතෙන්. තමන් කාටවත් නෙමෙයි විවෘත වෙන්නේ තමන්. තමන්ට තමන් විවෘත වෙන්න. එහෙම පුළුවන් නේද? තමන්ගේ හිත ඇත්තටම සමහර දේවල් වැරදි කියනවා. ඒත් අපි පෙරලා ඒක හරි කියන්නේ යන්න එපා. අන්න එතන විවෘත නැතිභාවය කියන්නේ. සමහර දේවල් හරි කියනවා ඒක පෙරලා වැරදි කියන්නේ යන්නත් එපා. තමන් හොඳ ආත්ම සංවේදීතාවයකින් තමන්ට තමන් විවෘත වෙන්න. මේ හිත කියන හෘද සාක්ෂිය තමයි පින්නතුනේ ඔය යුනිවර්සල් ලෝ කියලා භාවිතා කරන්නේ අන්න එතෙන්ට. ඒ ලෝය ඉන්නේ ඇතුලේ. ඒ නීතිය තියෙන්නේ ඇතුළාන්තේ. එයා හොඳ සංවේදීතාවයෙන් හරි දෙයක් දන්නව වැරදි දෙයක් දන්නව. හොඳ සංවේදීතාවයෙන් පින්නතුනේ දේ අඳුන ගන්නවා. හෘද සාක්ෂිය තමයි යුනිවර්සල් ලෝ කියලා. ඒක තමයි. ඒක බාහිරෙත් තියෙන වෙනම එකක්. ලෝකේ පවතින විශ්ව ධර්ම නීතිය හැටියට. මේක ආධ්‍යාත්මිකව. අන්න ඒ හිතට අනුව නිවැරදි වෙන ක්‍රමය හදාගෙන යන්න, ලෝකෙට අනුව නිවැරදි වෙන ක්‍රමය නම් හදාගෙන යන්න හදන්න එපා. කවදාවත් මේ ලෝකේ හැමෝටම නිවැරදි වෙන්න බෑ පින්නතුනේ. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකටවත්
බෑ පින්නතුනේ බැරි වුණා නම් හැමෝටම නිවැරදි වෙන්න මේ ලෝකේ. කිසි කෙනෙකුට බෑ. 100% හැමෝටම නිවැරදි. ලෝකයෙන් ප්‍රශංසා නොවේ ඔබ බලාපොරොත්තු වෙන්න ඕන. බුදුවරුන්ගේ ප්‍රශංසා. ලෝකෝත්තර භවයේ ප්‍රශංසා. ඒ වගේම තමන්ගේ හෘද සාක්ෂිය තුළ ප්‍රශංසා ප්‍රශංසනිකයෙක් වන්න. තමන්ගේ හෘද සාක්ෂිය තුළ ප්‍රශංසනිකයෙක් වන්න. මං අහන්නේ ඔබ හදවතින් ප්‍රශංසා ලබන කෙනෙක්ද කියන පණිවිඩය. ඔබ හදවතින් සිතෙන් ප්‍රශංසා ලබන්නෙක්ද? ඒ වගේම සිතෙන් නිදහස් වූ එක්ද? සිත සංවර කරගත් කෙනෙක්ද? සිත দমনය කරගත් කෙනෙක්ද? සංවර කියන්නේත් ඒක තමයි. සංවර කිව්වහම තියෙනවා පින්නතුනේ කාය සංවරය තියෙන වචී සංවරය තියෙන. මේ දෙකම බාහිරයි. මනෝ සංවරය තමයි අංක 1. සිත කය වචනයනේ පින්නතුනේ. අංක 1 සිත සංවරය. එහෙමනම් භාවනාව තුළින් සිදුවන්න ඕන සිත සංවරය. සමහර අය ඉන්නවා පින්නතුනේ හිත සංවර නැහැ. ඒත් වචනේ හරීම සංවරයි. එහෙමයි අපි ඕන තරම් දැකලා තියෙනවා. හිත දූෂ්‍යයි. වචන හරි බල් වගේ. සමහර අය ඉන්නවා ක්‍රියාව හරි දූෂ්‍යයි. වචනේ සංවරයි. සමහරලාට හිතත් සංවරයි. ක්‍රියාව නිකන් දූෂ්‍යයි වගේ පේනවා. සමහර උදවිනෝ හිත සංවරයි. වචනේ නිකන් අසංවරයි කියලා පේනවා. බුද්ධ කාලෙත් හිටියා සංසාරගත බ්‍රාහ්මණ කුලේ වංශ පරම්පරාගත කාලයක් ආත්ම 500ක් විතර ඉපදිච්ච කෙනෙක් අනිත් අයට වසලය කියලා කතා කරන රාතන් වහන්සේ තමයි. එතකොට එතෙන්දිත් පෙන්වන්නේ පින්නතුනේ වචනේ ටිකක් අසංවරයි වගේ පේනවා. හිත සංවරයි. නමුත් වැදගත්ම දේ තමයි පින්නතුනේ හිත සංවර වෙන එක. මොකද හිත ආටෝපෙට සංවර කරන්න බෑනේ. හිත අවබෝධයෙන් සංවර කරන්න. එහෙමනම් පින්නතුනේ ඔබ මේ සියල්ල ගැන අවබෝධය හරියට ලබා ගන්න එක තමයි ප්‍රමුඛ කාර්යය. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඔබ බලන්න මේ වචනේ ඇතුළේ තියෙන වචනේ සබ්බ ලෝක සියලු ලෝකයන්හි සබ්බ ලෝක. දැන් බලමු පින්නතුනේ ඇහැ කියන්නේ ලෝකයක්. ඇසට හසු වෙන දේවල් ලෝකයක්. කන කියන්නේ ලෝකයක්. කනට හසු වෙන දේවල් ලෝකයක්. නාසය කියන්නේ ලෝකයක්. දිව කියන්නේ ලෝකයක්. ශරීරය කියන්නේ ලෝකයක්. මනෝ ලෝකනේ. මනෝ ලෝක. ඉතින් මේ විදියට ගත්තාම සබ්බ ලෝක. දරුවෝ තමයි මගේ ලෝකය. ඒකත් ලෝකයක්. බිරිඳ තමයි, ස්වාමියා තමයි, ඥාති තමයි, ව්‍යාපාරය තමයි. ලෝක නෙමෙයිද? ව්‍යාපාර ලෝකය කියලා කොහොමද පාවිච්චි කරනවා? ව්‍යාපාර ලෝකය. සබ්බ ලෝකේ අනබිරත සං. ඊපස්සේ මනෝ භාවය තුලට ගියාම මේ මනෝ භාවයන් තුලත් එක එක ලෝක තියෙනවා. එක එක ලෝකයන් වලට තමයි අපි ඇලී ඉන්නේ. සියලු ලෝකයන් කෙරෙහි නොඇලෙන අවබෝධය ඇති කරගන්න ඕන. දැන් සංඥා ගත්තාම සංඥාව. සංඥා කියන්නේ සංඥා ලෝකයක්. කන්ද කියන වචනේත් පාවිච්චි කරනවා. සංඥා ස්කන්ධය. ඒක ලෝකයක්. සංඥාවකට තමයි ඇලිලි හිටියේ. දැන් මම ඇලිලි හිටියෙත් සංඥාවකට. මම ඒ සංඥාවෙන් මිදුණා. මම ඒ හැටි ගොඩාක් වෙනුතුන්ට මතක් කරලා තියෙනවා. ඔබටත් ඒක පහසුවක් වෙන්න. මම එක සංඥාවක හිටියා හරි වීරිය අධික සංඥාවක.
මම මේක අවබෝධ කරගන්න ඕනේ කියන සංඥාව තමයි තිබිලා තියෙන්නේ. අවසාන මොහොතේදී තමයි දැන් තේරුනේ මට නිවන් දකින්න බෑ මම ඉවත් කිරීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. දැන් මේ වචන ටිකක් අමුතුයිනේ. ගොඩාක් විදර්ශනා කරලා තේරුම් ගන්න ඕන පිළිතුරේ. ඒක වචන වශයෙන් තේරෙන්න පුළුවන්. යථාභූත වශයෙන් තේරෙන්න අයියෝ ඒ වචනේ හරි සරලයිනේ හාමුදුරුවෝ මට තේරෙනවා නේ වචනේ. ඔය වචනේ શબ્දාර්ථයේ තේරෙන්න වෙන්න පුළුවන්. එහි গুপ্ত යථාර්ථ ප්‍රායෝගික අර්ථය ගන්නනේ අමාරු. ඒක තේරෙනවා කියන මට්ටම උඩින් තේරුම් ගන්න එපා. දැන් ගුවන් යානය කියන්නේ මොකද්ද කියලා ඔබ අහුවොත් ඕකේ මම දන්නේ නැති මේ ගුවන් යාන මම දන්නවා අර අහසේ යන්නේ තටු දෙකක් තියෙන. දැන් ඕකද ගුවන් යානය කියන්නේ. අන්න ඒක නිසා පින්නතුනේ මේ වචනේ තේරුණ පමණින් ඒකේ අර්ථය ඒක නෙමෙයි. ඒකේ අති සංකීර්ණ බවට ඔබපත් වෙන්න. අති සංකීර්ණව ඒ ගැන හිතන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මගෙන් අහුවොත් ඔබ ගුවන් යානය කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා මම නම් කියන්නේ දන්නේ නැහැ. හෙලිකොප්ටරය කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා මම නම් කියන්නේ දන්නේ නැහැ. මම දන්නේ හෙලිකොප්ටරය කියන්නේ මොකද්ද කියලා. මම නිකන් අර පෙති දෙක පෙත්තක් අරගෙනවා කියලා ඒකක් දන්න එච්චරයි. මම මොනවද දන්නේ ඒකේ. සෙල්ෆෝනේ කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද කියලා ඔබ නම් කියෝ මම දන්නවා කියලා. ඇත්ත වශයෙන්ම මම නම් දන්නේ නැහැ. ඕකට රූප එන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ, ශබ්ද එන්නේ කොහොමද කියලා මම දන්නෙත් නැහැ. ඒක යන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔබ දන්නවද? ඇත්ත කතාව ඔබ දන්නේ නැහැ. ඊළඟට අපිටත් කියන්න පුළුවන් පොඩ්ඩක් අර තරංග මේ තරංග හර්ට්ස් ගණන් අනම්මනම් කියන්න පුළුවන්. ඒවත් අපිට ප්‍රත්‍යක්ෂ දේවල් නෙමෙයි මැෂින් වලින් හොයලා කවුරු හරි කියපු දෙයක් අපි ඉතින් කටපාඩම් කරගෙන මෙහෙම තියෙනවයි කියලා කියනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂ ලෝකයක් නෙමෙයි. ආන්න ඒ වගේ උත්තර දෙන්න අපි හොඳ නෑ පින්තුනි. යමක් ගැඹුරින් තේරුම් කරගන්න. මම ඉවත් කිරීමෙන් නිවන් දකින්න පුළුවන් මට නිවන් දකින්න බෑ කියලා තේරුම් ගියා. ඔබටත් ඔක කවදා තේරෙයිද? මම ධර්මයේ දන්නවා කියලා හිතනට වැඩිය හොඳයි නොදන්නවා කියලා තේරෙන එක. නොදන්නවා කියලා තේරෙනවා නම් එයා ඒ තාක් කාලයක් දියුණු වෙනවා. සංවර්ධනය වෙනවා, දියුණු වෙනවා, සාර්ථක වෙනවා පින්නතුනි. බුදු වදනේම දේශනා කරනෝනේ. නොදන්නා බව Taman දන්නවනම් තමන්ගේ අඩුපාඩු තමන් දන්නවනම් එයා තමයි පඬිතයා. තමන්ගේ අඩුපාඩු තමන් අඳුරනවා නම් එයා තමයි පඬිතයා. තමන්ගේ අඩුපාඩු තමන් දන්නේ නැත්නම් එයා තමයි මෝඩයා. එතකොට ලෝකය විවේචනය කර කර ඉන්නේ මෝඩයෝ. අනුන්ට බැන බැන ඉන්නේ මෝඩයෝ. අනුන්ගේ ගුණාගුණ හොය හොයා ඉන්නේ මෝඩයෝ. තේරුණා නේද? තමන්ගේ අඩුපාඩුකම් දකින්නේ පඬිතයෝ. තමන්ගේ අඩුපාඩුකම් දකින්න කෙනාට ඇත්තටම වෙලාවක් නැහැ තමන්ගෙන් එහා වෙන කෙනෙක් දකින්න. එයා කල්පනා කරනවා මට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ. අනිත් එක මට වෙලාවක් නැහැ. ඇයි? එයා ඒ තරමට තමන්ගේ අඩුපාඩුකම් දකින්නවනේ. මම මේ තරහ යන එක වළක්ව ගන්න ඕන. මේ නොසන්සුන් හිත මම පාලනය කරගන්න ඕන. මේ මමත්වය මම ඉක්මනින් දුරු කරගන්න ඕන. මේ මමත්වයේ ප්‍රමාණයට මම දියුණු කරගෙන තියෙනවා. මේ ධර්ම කාරණේ මම පැහැදිලිව යථාභූතව අවබෝධ කරගන්න ඕන. ආදී වශයෙන් එයා කල්පනා කරනවා මිස අරයා කරන්නේ මොනවද මෙයා කරන්නේ මොනවද අරයට මෙයා උනේ මොනවද මෙයා මොනවද උනේ ඒවා හොයන්න වෙලාවක් නැහැ. එතකොට හිතා ගන්න පුළුවන් මේ ආලෝ නීලෝ කතා කරන සමාජයේ ඉන්නේ පඬිතුයෝද මෝඩයෝද කියලා.
තමා ඊටාම සුද්ධවන්තයෙක් ලෙස තමයි මෝඩයෙකුට පේන්නේ. ඇයි හේතුව? තමා ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති නිසා. කීමට කීමක් තියෙන හොඳ ලස්සන කීමක් ඒක. අර ඉස්සා මම සුදනා කියලා නටනවලු. මම සුද්ද කියලා. ඉස්සගේ කොහෙද තියෙන්නේ මේ දේවල් ටික ඔළුවේ තියෙන්නේ නේද? අන්න ඒ වගේ තමයි කියනවා. ආන්න ඒ වගේ කියලා කියනවා. එතකොට මේ ලෝකයේ පින්නතුනේ ඔය තමන් සුද්දෙක් බවට පත් වෙලා අනුන්ට නින්දා පහස ගරහන අය තුල තියෙන ඉස්සෝ වගේ තමයි ඒගොල්ලෝ. සියලු දෙනාම ඉස්සෝ වගේ තමයි. දැන් බලන්න බුදුවරයෙක් ගිහිලා මිනිස්සෙක් කරුණාවෙන් වැරදි කළා මිසක් කවදාවත් ගරහලා තියනවද බලන්න? ගරහන්නේ. අපිට බෑ වෙනතුරු අනිත් හාමුදුරුවන්ගේ නම් කී අපිටත් ගරහන්න පුළුවන්. අපිට එහෙම බෑ වෙනතුරු. මොකද හේතුව ඒක හැකියාවක් නැති වෙලා. දැන් අපිට නම් කියලා ගරහපු හාමුදුරු කෙනෙකුටවත් ගිහියෙකුටවත් අපිට බෑ නම් කියලා ගරහන්න. නැති දැන ගරහන්නේ. ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවාම අපි ළඟ තියෙන අඩුවක්, අපේ පැත්තෙන් බැලුවාම අපි දකින්නේ උතුම් බුදු ගුණයක් ඒක. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණාංග. ඒ නිසා අපිට ඕන තරම් බණ පොතේ 550 ජාතක පොතේ අපිට උගන්වලා තියෙනවා මේ සමාජ වාතාවරණ තත්ත්වය සහ මානසික තත්ත්වයට හොඳ උපදේශ. ඉතින් පින්නතේ අප්‍රමාදී වන්න. සියලු ලෝකයන්හි නොඇලී වාසය කරන්න. සංඥා ලෝකේ, සංකාර ලෝකේ, විඥාන ලෝකේ, නැත්නම් මනෝ ලෝකේ එකට ගමු අපි. වෙන වෙනම ගත්තාම බරපතලයි කියලා හිතෙනවනේ. ඒ නිසා ගන්න මනෝ ලෝකය. හිත. දැන් ඔබට මේ එළියේ ඔබ ආපු වාහන ටික අර තියෙනවනේ පාක් එකේ. ඔතෙන්ට එළියට බහැලා බැලුවාම ඔබට යථා භූතෝ යටි සිතෙන් ඔබට ওই වාහන ටික ඔක්කොම එක විදියට දකින්න බැරිද? නිකන් උත්සාහයක් කරලා බලන්න යන්න කලින් එළියට බහැලා ඔක්කොම එක විදියට දකින්න බැරිද? හරි ඔබට ඒක දකින්න බැරි නම් මම ගේනවා අර වාහන අඹරන මැෂින් තියෙනවනේ. ওই මැෂින් එකක් ගේනවා. ওই මැෂින් එකක් ගෙනල්ලා ඉවර වෙලා ඔක්කොම ටික අඹරනවා. අඹරලා දාලා ඉවර වෙලා කෑලි ටික ගොඩ ගහලා කියන දැන් ඔබේ වාහනේ තෝරගන්න. එහෙම මැෂින් තියෙනනේ ඔයගේ වාහන තල්නවා කියලා එකක් කරන්නේ ඒකෙන් තමයි. ඒකට දැම්මාම රොඩු වශයෙන් එළියට එනවා ඔක්කොම කෑලි ටික. දැන් ඔබ හිතන්න හැමදෙරුව ඔන්න වාහන ටික මේව කරලා මැෂින් එකේ දාලා තියෙන දැන් ඔබගේ වාහනය කෝ? ඔබගේ අගය කෝ? වටිනාකම කෝ? මේ උදාහරණයක් කියන්නේ. මනෝ ලෝකයක් නේද තිබුණේ? දැන් මනෝ ලෝකෙ විසන්දි වෙලා. දැන් ලෝකේ නෑ. අනේ මෙච්චර කාලයක් මේ මොකටද මේ චිත්‍රයක් මේ තියාගෙන හිටියේ? රැවටීමක්. මැණික් ගලක් කියලා වීදුරු කැබල්ලකට රැවටුණු රැවටිල්ල. ජීවිතය, වස්තුව, ඉඩකඩම්, ධනය, දරුවෝ, මොනුපුරෝ, මිනිබිරියෝ ඒ හැමදේම මම මේ කියන්නේ මේක අගයක් නෑ කියලා මේවට නිඳා කරන්න නෙමෙයි. ඒවා තිබුණා ඒවයි ලස්සන දකින්න, ඒ දරුවන්ට ආදරය කරන්න, ඒ දරුවන්ට ගරු කරන්න, ඒ දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න, වඩා සෙනෙහස දක්වන්න. මේවත් එක්ක තරහ වෙන්න කියනවා නෙමෙයි.
ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ අපි නිවන් දකින්න නම් මේ ඔක්කොම එක තරහ වෙන්න ඕන. සල්ලිත් එක්ක තරහ වෙන්න ඕන. දේපලත් එක්ක තරහ වෙන්න ඕන. යාන වාහනත් එක්ක තරහ වෙන්න ඕන. කකුලේ දාන සෙරප්පු දෙකත් එක්ක තරහ වෙන්න ඕන. දැන් හාමුදුරුවෝ සෙරප්පු නැතුව යනකොට කැමතිනේ. ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ අතහැරලා. මාත් සෙරප්පු දාන්නේ නැහැ. වාහනේ යනකොට සෙරප්පු දෙක ගලවලා නිකන් යන්නේ. ඉතින් මොනවද මේ මිනිස්සු තීන්ගේ මනස තියෙන ගොඩාක් පල්ලෙහා තියෙන තැන. සිත කියන්නේ එකක්, පරිහරණය කියන්නේ එකක්. දැන් පුහුදුන් සත්‍යයක් මිනිස්සෙකුටයි රහතන් වහන්සේ නමකටයි එකට දානේ දෙනවා. දෙන්නම එකම විදියට පරිහරණය පේනවා අපිට. කොතනද වෙනස? කුසලය වෙනස්, පින වෙනස්, අගය වෙනස්, අනුභව කරපු විදිය වෙනස්, ආධ්‍යාත්මයේ පිළිගත් විදිය වෙනස්. ඔබ හිතනවද ආර්ය උත්තමයෙකුට දෙන දානේ ඔය කොයි හරි යාචකයෙකුට දෙන දානේ එක සමානයි කියලා? නෑ. කවදාවත් එක සමාන වෙන්නේ නෑ. ඒව වෙන වෙනම තියෙනවා. ගුණය අනුව වෙනස් වෙනවා වෙනතොට. මොකද අර හිතකින් තමන්ට ලැබෙන ශක්තිය හරි අඩු. දැන් ඔය හිඟන්නෝ අපි දුන්නාම අපිට පින් දීලා යනවා හිඟන්නෝ. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට පින් දෙනවා. දැන් මට කුන්නාම මම කියන්නේ මේ මට පින් එපා. මමත් අනුත් පින් දෙනගෙන ඉන්නේ. මට පින් එපා. ඔයාට පින නැති හින්දා තමයි ඔතෙන්ටපත් වෙලා ඉන්නේ. ඔයා ඔය පින් ටිකක් තියාගන්න. පිනක් නැති මිනිස්සෙක් කොහොමද පිනක් දෙන්නේ? පිනක් දෙන්න ඕන පිනක් තියෙන කෙනෙක්. ජලය නැති ළිඳකින් කොහොමද ජලය බෙදන්නේ? ජලය බෙදන්න ඕන ජලය තියෙන ළිඳකින්. මානසික සුවයකින් ඉන්න කෙනෙක් මානසික සුවය බෙදන්න ඕන අනිත් අයට. මානසික සුවය නැති අය බෙදන්නේ අසහනය, මානසික සුවය තියෙන අය බෙදන්නේ මානසික සුවය. දැන් මේ Facebook අර බුක් මේ බුක් ඔක්කොම පාවිච්චි කරන මේ කොටසක් ඉන්නවා මේකට ලෝකෙට ධර්මයේ දේශනා කරනවා, අනුශාසනා කරනවා, හොඳ අවවාද කියලා දෙනවා, වෛද්‍ය උපදෙස් කියලා දෙනවා, හොඳ දේවල් කරනවා හැමතිස්සෙම. ඒ වගේම තව පිරිසක් ඉන්න ලෝකෙට නිନ୍ଦා, අපහාස, ගැරහුම් ඕක කර කර ඉන්නවා. ඉතින් අර හිස් ලිඳවල් සහ ජලය ඇති ලිඳවල් වාගේ මිනිස් කොට්ටාස දෙක මේ ලෝකේ හැටි. මේක හදන්න බෑ. 100% හදන්න බෑ. ලෝකේ හැටි අඩුපාඩුකම් සහිත, උප්පත්තිගත සහිත සත්ව ආත්ම වලින් හදිස්සියේම මනුස්සාත්ම භාවයකට දුර්ලභව කල්ප කෝටි ගාණක් ඉඳලා මනුස්සාත්මයක් හම්බ වෙන්නේ. අනේ මිනිස්සෙට කියලා දෙන්න කෙනෙක් නැහැ පින්නතුනේ. manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ මේක විහිළු කතාවක් නෙමෙයි. මේක හරි සීරියස් බොහොම භයානක කතාවක්. මොකද්ද? නුඹට ලැබිලා තියෙන්නේ අවුරුදු කල්ප කෝටියකට පස්සේ. අවුරුදු 60ක් 70ක් 80ක් උපරිමයේ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට 30ක් 40යි 50යි සමහර අයට 60යි 70යි 80යි 90යි 100යි. මේ ඔබට අවුරුදු කල්ප කෝටි ගානකින් ලැබුණු අවුරුදු 100ක් දියුණු මොලයක් සහිත විඥානයක් සහිත බුද්ධෝත්පාද කාලයක ධර්මයක් තියෙන අනුශාසනයක් තියෙන ජීවිතේ වටහා ගන්න, තේරුම් ගන්න, හිත හදා ගන්න, සියල්ල අවබෝධ කරගන්න ලැබුණු අවස්ථාව වයසට යන්න දෙන්න එපා. කවුරුත් මම් පිළිපදිනවද නැද්ද කියලා හොයන්න එපා. ඒකට අපහසුතාවයටපත් වෙන්න එපා. ඔබ පරිපූර්ණද කියලා බලන්න. ඔබ පරිපූර්ණ වෙන්නේ තව කෙනෙකුට පේන්න නෙමෙයි. ඔබ පරිපූර්ණ වෙන්නේ ඔබට ඔබේ ආත්ම ආස්වාදය ලබන්න. ඔබ පරිපූර්ණ විය යුත්තේ ඔබගේ ආත්ම ආස්වාදය වෙනුවෙන්. දැන් මම පරිපූර්ණ වුණේ
දායකයන්ට පෙන්වන්න නෙමෙයි. මොකටද දායකයන්ට පෙන්වන්නේ? මම පරිපූර්ණ වෙන්නේ මට. මගේ පරිපූර්ණත්වය මං ඇති කරගන්නේ මට. සත්තකින්ම මට. මං කරන සමහර දේවල් වලින් මිනිස්සු අපහැදෙනවා, සමහර දේවල් වලින් මම පැහැදෙනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මං කියන සමහර වචන වලට මිනිස්සු පැහැදෙනවා, සමහර වචන වලට අපහැදෙනවා. සමහර වචන වලට අපහැදිලා ඉඳලා කල් ගිහිල්ලා පැහැදෙනවා. දැන් මිනිස්සෙකුට මම මීට අවුරුදු 5කට විතර කලින් බැන්නා. බැන්නට පස්සේ කියනවා දැන් කියනවා ඒ කාලේ මගේ මහ උද්දච්චකමක් තිබ්බා අපේ හාමුදුරුවනේ මට එදා බැනපු එක හොඳයි. මගේ උද්දච්චකම බහින්න. මං ඊට පස්සේ ආවේ නැති එක ඇත්ත. ඒ වුණාට මං ගෙදරට වෙලා හිතලා හැදුනා. තේරුණා නේද මිනිස්සේ කියපු කතාව. මං කිව්වා ඒක තමයි. ඔබතුමාට මට ඒක ඔබතුමාගේ ප්‍රොමෝට් කළා. තව වර්ධනය කළ උද්දච්චකම මට තිබුණා ඔබතුමාගෙන් ඕන වැඩ ටිකක් ගන්න. අපි අර කියන්නේ බුරුම් ගත්තේ තියෙනවා කියලා. මට එයාගේ තියෙන උද්දච්චකමව භාවිතා කරලා, එයාගේ තියෙන මමත්වයව භාවිතා කරලා මට පුළුවන් මේ මිනිස්සයාට සභාපතිකම දීලා හොඳ වැඩක් ගන්න. ඒකනේ කරන්නේ දුර්වලතාව වලින් වැඩ ගන්න ඕන. මම ඒක කරේ නෑ. මම තමුන්නාන්සිව හැදුවා. මට ඔබේ උද්දච්චකම හරහා හම්බ වෙන දේවල් මට වැඩක් නෑ. දැන් මම ලෝභකමින් දෙන දෙයක්වත් මම කැමති නෑ බාර ගන්න. ඒක හරි පිරිසිදු බවක් තේරෙන්න ඕන. පිරිසිදු බව තේරුම් නැති වුණොත් මම ඒ දේ ඇත්තටම මම භාවිතාවත් කරන්නේ නෑ. දැන් මම පරිහරණය කරන දේවල් තියෙනවා පොඩි පොඩි ඔය මක් කෝප්ප පොඩි පොඩි දේවල් ඇත්තටම හොඳ මතකයක් එක තියෙන දේ තමයි හරිම වටින්නේ. දැන් මම බුරුම රටට ගියපු වෙලාවේ පොඩි බොක්ස් එකක් වෙළඳාම් කරන දරුවෙක් මට දුන්නා. මං කිව්වා එපා කියලා මට මේක. මට ඕනේ නැහැ කියලා. නෑ සායනාංශ මේක ගන්න ඕන කියලා කොහොම හරි මේක දැග්ගක් කියලා එලෝ දීලා බස් එකේ ජනේලෙන් දුන්නේ මේක. ඒක තියාගන්න සායනාංශ කියලා. ඒක දැන් මගේ ළඟ තියෙනවා මේ පොඩි බොක්ස් එකක් පෙට්ටියක් මේ ලී වලින් හදාපු. ඉතින් විනෝද මට ඒක හරි හොඳ මතකයක්. මට තේරුණා මේ ළමයා දෙන්නේ ලොකුම ශ්‍රද්ධාවකින්. ඊට පස්සේ මේ ලංකාවේ ඉන්න රේස් පදින මේ කාර් රේස් පදින මොකද නිලන්ත මාලගමුද කවුද කියන ප්‍රසිද්ධ මහත්මයෙක්. එතුමාගේ ළඟ තියෙන හොඳම මතක සටහන එතුමා දවසක් ඇතට අරන් පෙන්නුවා. මොකද? ළමයෙක් දීපු පුංචි කාර් එකක්. එයා කියනවා මම මොන රේස් එක පැත්තත් මම මේක සාක්විදාන් යනවා කියලා. තේරුණා නේද? මනස වැදගත්කම, මතකයන් තුළ තියෙන වැදගත්කම. ඉතින් අපිට පැහැබර හිතක් හදාගන්න මෙන්න මේ වටිනාකම් අපි හදාගන්න ඕනේ. ඉතින් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ හරි පැතුරුණු පරාසික. දැන් අපි එක දෙයක ආශාව නැති කළයි කියලා සමස්ත ආශාව නැති වෙන්නේ නැහනේ. ඒ කන්දෙන් එක පස්පිඩක් අයින් කිරීම විතරයි. සමහර අය එක දෙයකට ආශාව ඇති වෙනකොට නැති වෙනවා කියලා කියන්නේ පුහුදුන් භාවයේදී ගැටීම ඒ තරම් එතන ඇති කරගෙන පුරව ගන්නවා. දැන් අපි හිතමුකෝ කිලෝ එකක ආසාවක් නැති කරලා කිලෝ එකක ගැටීමක් එතන පුරව ගත්තොත් කෙනෙකුට තියෙන ආදරය කියන එක කිලෝ එකක් අයින් කරලා කිලෝ එකක් වෛරය පුරව ගත්තොත් හිත නිදහස් වෙලාද? මේ කියන එක තේරෙනවද? ගොඩක් මේ පුහුදුන් අය කරන වැරද්දක් මේක. අත්හරිනවා කියලා අවසානයේ සියල්ලට වෛර කරන කෙනෙක් නිර්මාණය වෙනවා. වෛරී සිතෙන් ජීවත් වෙලා අපාය යනවා. මම මේ ලෝකේ කිසි දෙයකට බැඳෙන්නෙත් නැහැ, බැඳෙන්න කැමති නැහැ. බැඳෙන්න බෑ ඇත්තටම පින්වතුනි. මොකද දැන කොහොමද බැඳින්නේ? තමන්ගේ නොවේ කියලා දැන ඒ සෙරප්පු දෙක දාගන්න බෑනේ අපිට.
වැරදිලා කවුරු හරි දාගෙන ගියොත් ඒක වෙනම දෙයක්. දැන දාගන්න නැහැනේ මේක අනුන්ගේ සිරපු දෙක කියලා. ඉතින් මන් දකිනවා නම් නුවණින් දැනම මේ ලෝකයේ දේවල් මේ මම කියලා කියන්නේත් මේ පංචස්කන්ධයේ ලේයට මස් නහර ටික මේකත් සුද්ධ සංඛාර පුඤ්ජෝ නයිද සත්තුප ලබ්බති. සංස්කාර පිණ්ඩයකට සත්වයා කියන නම ලැබී තියෙනවා. පිළිපිටේ ආනන්ද හිමියෝ කියලා සංස්කාර පිණ්ඩයකට ලැබිලා තියෙනවා. මේ සංස්කාර පිණ්ඩය ඉතින් හරෙන් දිරනෝ මෙහෙන් දුරනෝ අර හරෙන් කකිනෝ මෙහෙන් කකිනෝ අරකට බෙහෙත් කරනවා කවුරුත් ජීවත් වෙන්නේ ඒවයි. ඉතින් සුද්ධ සංඛාර නයිද සත්තුප ලබ්බති. සතා කියන නම හම්බුණා. ඔබ හිතනවාද ඔබේ ආධ්‍යාත්මික පිළි අරගෙන තියනවාද? සංස්කාර පින්ඩයකට මේ සතා කියන නම ලැබිලා තියෙනවා කියලා ඒ විදියට ඒ අතහැරුණු තැනින් ඒ විශිෂ්ට ඥාණයෙන් බලනවද ඔබ? පුරුදු වෙන්න. ඒක තමයි යථාර්ථය, ඒක තමයි සත්‍ය. එතෙන්ට පුරුදු කරන්න. ඔබේ භාවනා වැඩසටහන 24 hours ම කරගන්න ඕන. ඔබට භාවනාවක් වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒක ගහකින් කොලයක් වැටෙන වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ දුකෙන් ගැලවීම, සිතෙන් ගැලවීම හැම මොහොතකම බලාගෙන ඉන්න Tamanට පනින්න පුළුවන් තැනක් තියනවද කියලා. හරියට අර කූඩුවක හිර වෙච්ච ගිරවෙක් වටේට ඇවිද කොයි වෙලාවෙද බලාගෙන ඉන්නවා මට කොයිබ හරි තැනකින් අවස්ථාවක් ලැබෙයිද පැන ගන්න කියලා. කූඩුව ඇරෙන වෙලාවක් තියෙද. ආන්න ඒ වගේ ඔබත් බලාගෙන ඉන්න ඕන පින්නතුනේ හිර වෙච්ච මිනිස්සෙක් මානසික වශයෙන්. ඒකනේ ලෝකය කියන්නේ. ඒ ලෝකයට හිර වෙච්ච මිනිස්සයා මේකෙන් ගැලවෙන්නේ කොහොමද මම? ගැලවෙනවා කියන්නේ පින්නතුනේ ආසා නැති බව කියලා කියන්නේ ප්‍රතික්ෂේපය නන් නෙමෙයි පින්නතුනේ. මේ රටේ ඉන්න සියලු දෙනාට මතක් කරන්න තියෙන වර්තමානයේ බුදුහාමුදුරු වැඩ හිටියන් නම් මතක තියාගන්න. මේ බුදුහාමුදුරු බණ කියනවා නම් මේ ධර්මාසනයට ඇවිල්ලා මේ ඉස්සරහා දෙපස අනිවාර්යෙන් ආරක්ෂකයෝ දෙන්න තුන් දෙනෙක් හරි ඉන්නවා. ඒ වගේම වටේට විශාල ආරක්ෂකයෝ ඉන්නවා. බුදුහාමුදුරන්ගේ බණ අහන්න එන අය සියලු දෙනාම ස්කෑන් මැෂින් අස්සෙන් එන්න වෙනවා. නෑ එහෙම වෙන එකක් නෑ. ඉතින් එහෙම නැත්නම් අර දලදා මාලිගාවට යන්නේ කොහොමද දැන්? ඒ තියෙන්නේ ධාතුන් වහන්සේ. ධාතුන් වහන්සේ අපි එච්චර ආරක්ෂා කරනවා නම් සර්වාංගෙම තියෙන. ඒ කියන්නේ සතර දලදා වහන්සේම එකතැන තියෙද්දි කොහොම ආරක්ෂාවක් දෙයිද? ඒ නිසා හිතනවා එතකොට අපේ මිනිස්සු කියයි මොන අතෑරීමක්ද ඔය පේන්නේ බොඩිගාඩ්ලා තියාගෙන සුපිරි වාහන තියාගෙන ඔය සැප විඳිනවා කියයි. අඥාන සමාජය, මෝඩ සමාජය. දැන් අපේ ආධ්‍යාත්මික නායකයා හැටියට බෞද්ධ ලෝකයාගේ සලකන දලයි ලාමා වහන්සේ මුණ ගැහෙන්න ඒත් එහෙමයි. ස්කෑන් මැෂින් වලින් ගිහිල්ලා ෆෝන් ගෙනියන්න බෑ, බාහිර ආදී ගෙනියන්න බෑ, මොකක්වත් ගෙනියන්න බෑ. ඒ ආරක්ෂාව. ඉතින් බුදුහාමුදුරු වැඩ හිටියන නැද්ද ඔයක? ඒ තියෙනවා. අපිට හමු වෙන්නවත් ලේසි වෙන එකක් නෑ. ඒක අපි බොහොම දැනුම් දීම් කරලා ලියුම් ගහලා ID කොපි යවලා වේලාසනේ අපොයින්ට්මන්ට් දාලා තමයි බුදුහාමුදුරු මුණ ගැහෙන්න වෙන්නේ. බුදුහාමුදුරු මහා කරුණාවෙන් කල්පනා කරලා යම් අයටත් පිහිට වෙයි. පාරක වඩින ගමන් හරි කඩයක් ළඟ පිලක් ළඟත් නතර වෙලා හිංසක මිනිස්සුෙකුට බණක් කියයි. දේශනා කරයි. ඒ නිසා හිතන්න එපා මේ අමුතු ලෝකයක ඉඳලා මේ ධර්මයේ තේරුම් ගන්න ලෑස්ති වෙන්න එපා. ඔබ අතහැරීම කියලා හිතන්නේ මොකවත් නැතිකම නම් ඒක ඇත්ත වශයෙන්ම මේ හිගන මානසිකත්වයක්, යාචක මානසිකත්වයක්. ඒක නෙමෙයි අතහැරීම කියලා කියන්නේ.
තියෙන විදියට සන්තෝෂෙන් ජීවත් වෙන්න. නැත්තම් නැති විදියට ජීවත් වෙන්නත් පුරුදු වෙන්න. තියෙනවා නම් තියෙන විදියට ජීවත් වෙන්නත් පුරුදු වෙන්න. ඒක තමයි හිත හදාගත්ත ජීවිතයක දර්ශනය. පුජ්‍යලයා විසින් පාලනය කරන හිතකට නෙමෙයි මං හරි ආස. පාලනය නොකරන හිතකට. දැන් ඔබ හිතනවා ඇති ඔබටත් හිතෙන්නේ එහෙමයි. අනේ හාමුදුරනේ අපි හිත පාලනය කරන එක නතර කළොත් අපි අයාලේයයි නොමගයයි කියලා තමයි හිතෙන්නේ. එහෙම නේද හිතෙන්නේ? මටත් එහෙම හිතුණා ඒ කාලේ. හරි අමාරු වුණා ඒත්තු ගන්නන්න. පාලනයෙන් අයින් වුණාම ජීවිතේ හොඳයි කියලා. ඔබේ හිත ඔබ පාලනය කිරීමෙන් ඔබ දැන් අයින් කළා කියන්නකෝ. මම බුදු කෙනෙකුත් ලබා දීලා තියෙනවා විවරණ සාක්ෂි කරලා තියෙනවා. බුදු කෙනෙක් කියලා තියෙනවා සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනාගෙන් ආනන්තරේ පාප කර්ම හම්බෙන්නේ නැහැ කියලා ප්‍රකාශයක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් විශ්වාසයි. ඒ හිත පිළිබඳව විශ්වාසයි. ඒ වගේම මාත් කියනවා ඔබෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ හිත පාලනය කිරීමෙන් අයින් වෙන එක නෙමෙයි මේ කතා කරන්නේ. සිත කියන්නේ පාලනයක්. සිත කියන්නේ පාලනයක්. නැත්තම් මේගොල්ලෝ කල්පනා කරයි අර හිත පාලනය කිරීමෙන් අයින් වෙනවා කියලා. නෑ ඒක නෙමෙයි. සිත කියන එක පාලනයක්. පාලන තන්ත්‍රයක්. නැත්නම් පාලන මධ්‍යස්ථානයක්. මෙන්න මේ පාලන තන්ත්‍රයේ පාලන මධ්‍යස්ථානය අයින් කළොත් රට ඉතාම ලස්සනයි. ඒ කියන්නේ මිනිස්සයා ඉතාම ලස්සනයි. පින්නතුන්ට මම මෙන්න මෙහෙම කතාවක් කියන්නම්කෝ මේව තේරුම් ගන්න. අපි හිතන විදියට වඩා ලෝකේ වෙනස් පින්නතුනේ. මම කියන්නම් මේක මෙහෙම. අපේ හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ ಗುಣ කියන නිසා නම කිව්වට කමන්නේ. කුප්පියාවති බෝධානන්ද හාමුදුරු කියලා මේ පුනරුත්ථාපන කටයුතු කරනවා අපේ මේ ළමයි නරක පුරුදු වලට ගියපු ළමයි පුනරුත්ථාපනය කරනවා. එතෙන්ට යන්නේ හොඳම පිට්පොකට් කාර්යෝ, හොඳම කුඩුකාරයෝ, ඒ වගේම හොඳම මැරයෝ සහ පාතාල කල්ලිකාරයෝ පුනරුත්ථාපනය වෙන්න යනවා. අපේ හාමුදුරු ළඟට ගියා මේ සියලු දෙනාම හරිම හොඳයි. ශාන්තයි. ඒ දරුවෙක් මට දවසක් කියනවා කාර්යාලයේ ඔෆිස් එක කවදාවත් වහන්නේ. ලාච්චුවේ හැම තිස්සෙම 50000ක් ලක්ෂයක් දෙකක් තුනක් ලාච්චුවේ සල්ලි තියෙනවා. කවදාවත් ලොක් කරන්නේ. අපි ඔක්කොම පිට්පොකට් කාරයෝ. ඒ ළමයා කියන්නේ අපි ඔක්කොම පිට්පොකට් කාරයෝ. අපි හොඳම හොරු. මිනිහා කියනවා හාමුදුරුවෝ ඕම ඉද්දි මට ওই හාමුදුරුවෝ ළඟ තියෙන දෙයක් දැනෙන්න තියෙන්න ගන්න පුළුවන්ලු. ඒ තරම් දක්ෂයෙක්. හැබැයි අපි කෙනෙක් කිසි කෙනෙක් එතෙන්දී හොරකම් කරන්නේ නැහැලු. ඒ වගේම මෙතන ඉන්න ඕනම කෙනෙකුට ගෙදර ගිහිල්ලා යන්න ඕන කිව්වම හාමුදුරනේ මට බස් කුලියට කීයක් හරි ඕන කියලා කිව්වම කීයක් ඕනද පුතේ කියලා ඇහුවම ලාච්චුවෙන් ගන්න. අවශ්‍ය ගාන කිව්වම ඒ ගාන අරගෙන යනවලු. ආයි වැඩියෙන් අර යන්නේ නැල්ලු. ඇයි මට හිතෙනවා කවුරුත් විශ්වාස කරන්නේ මේ ලෝකේ තියෙන මේ සිකියුරිටි එක කියන එක අයින් කරලා දැම්මොත් ලෝකෙ ලස්සන වෙයි කියලා මට හිතෙනවා. අභියෝග තියෙනකොට අභියෝග වලට තව පෙර අභියෝග හදනවා ලෝකේ. අර රට එක න්‍යාස්ටික අවියක් හදනකොට අනිත් එක ඒකට මුහුණ වෙන දෙකක් හදනවා. තුනක් හදනවා. මෙහෙම ඉවර වෙන්නේ. හැබැයි මේක රිලීස් කරලා දැම්මම නිදහස් කරලා දැම්මම කිසි කෙනෙක් කිසි කෙනෙකුට අභියෝග කරන්නේ.
මේක නිකන් කතාවක් නෙමෙයි පින්වතුනි, හරි වැදගත්. මේක ගෙදරටත් හරි වැදගත්. නෝනයි මහත්තයා අතර දෙන්න ජීවිත කාලෙම රණ්ඩු කරනෝනේ පළවෙනිය හොයාගන්න බැරුව. දෙන්නම රිලීස් කරලා දැම්මනම්, නිදහස් කරලා දැම්මනම් මට පළවෙනිය වෙන්න ඕනත් නැහැ, දෙවෙනිය වෙන්න ඕනත් නැහැ. අරයත් කියනවා මට පළවෙනිය වෙන්න ඕනත් නැහැ, දෙවෙනිය වෙන්න ඕනත් නැහැ කියලා හිතුවනම් අය රණ්ඩු තියනවාද? රණ්ඩු නෑ. නැත්තම් ජීවිත කාලෙම දෙන්න හොයනවා මේ කවුද පළවෙනිය කියලා. සමහර අය එක්කෙනෙක් පළවෙනිය වෙලා දෙවෙනිය වෙලා ඉන්නවා. සමහර තැන්වල නෝන පළවෙනිය, මහත්තයා දෙවෙනිය, සමහර මහත්තයා පළවෙනිය, නෝන දෙවෙනිය, නැත්තම් දෙන්නම පළවෙනිය හොයනවා, නැත්තම් දෙන්නම දෙවෙනිය වෙලා ඉන්නවා. මොනෝදෝ ප්‍රශ්න තියෙනවා. මිනිස්සෙක් ඉස්සරහට ගියාමත් එහෙමයි. එයා පළවෙනිය වෙන්න හදනෝ, දෙවෙනිය වෙන්න හදනෝ, උගතා වෙන්න හදනෝ, පඬිතයා වෙන්න හදනෝ. මේ මොනවද ලෝකේ? ධාරාච මහන්තාච ඒ බාලා ඒච පඬිත. ධනවත් වෙන්න පුළුවන්, පොසත් වෙන්න පුළුවන්. පඬිත වෙන්න පුළුවන්, බාලයෝ වෙන්න පුළුවන්. සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. අලුදුරු විල බවටපත් වෙනවා. මේක බොහොම ගැඹුරින් හිතන්න පින්නතුනේ. හිතට ලොකු සනීපයක් දැනෙනවා. හොඳ සනීපයක් දැනෙනවා. දැන් බලන්න ඊයේ රාත්‍රියේ ඔබ පැය කීපයක් හොඳින් නිදාගත්තා. අනේ කිසි කරදරයක් තිබුණේ නැහැ සංඥාවෙන්. එහෙම නේද? කිසිම කරදරයක් තිබුණේ නැහැ සංඥාවෙන්. දැන් මොකද වුනේ? අවදි වුණාට පස්සේ කෙනා වුණා. ආර්ය ශ්‍රාවකයෙකුට ඔබට තද නින්දේදී ලැබෙන මානසික සුවයම ඇස් අරගෙනක් තියනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඇත්ත. තද නින්දකදී ඔබ ලබන ඒ නින්දේ සුවයම ඇස් අරගෙන ඉද්දි ආර්ය ශ්‍රාවකයෙකුට තියෙනවා. ලස්සනයි නේද? හොඳයි නේද? ඒක කවුරුත් ඇති කර ගන්න ඕන එකක්. ඇස් අරගෙන ඉද්දි ඒ සුවය ලබන්න. නිදි නිසාද? නෑ. නින්දෙදි සිද්ධ වෙන්නේ නොයලෙන එක. මෙතෙන්දි සිද්ධ වෙන්නේ නොයලෙන එක. එහෙම නිසා නිදි නිසා නෙමෙයි, නොයලෙන නිසා. අවබෝධය නිසා. අර කියමනක් තියෙනවා මේ මුකුත්ම දන්නේ නැති මෝඩයයි සියල්ලම දන්නා පඬිතයා එක හා සමානයි කියලා. දෙන්නම නිහඬයි. අරයා මුකුත් නොදන්නා නිසා නිහඬයි, මෙයා සියල්ල දන්න නිසා නිහඬයි. එතකොට මේ තර්ක වාද සංවාද ඔක්කොම තියෙන්නේ කොයි අයද? ඔව්, පිරුණෙත් නැති හිසුත් නැති මැද කල. අපේ පින්නතුන් දන්නවා සාමාන්‍යයෙන් මේ කලයක් පුරවල වතුර අරගෙන ඔළුවේ තියාගෙන උකුලේ තියාගෙන ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලේ වතුර භාගයක් තියෙද්දි ඔළුවේ තියලා ගෙනියන්නත් බෑ, උකුලේ තියලා ගෙනියන්නත් බෑ. මේ ඇත්තෝ ඉතින් උකුලේ වතුර ගෙනියපු අය නැද්ද? නිකන් කලයක් ගෙනල්ලා දවසක නිකන් උකුලේ තියන් ගෙනින්න බලන්නකො. භාගෙට පිරුණාම ගෙනියන්න බෑ. එක්ක පිරෙන්නම ඕන, නැත්තම් ඉස් වෙන්න ඕන. නැත්තම් බෑ. භාගෙට තියෙනකොට සෙල වෙනවා. වැටෙනවා. එහෙනම් මේ තර්කවාද විවාද සංවාද ඔක්කොම තියෙන්නේ භාගෙට පිරිච්ච අයගේ. පරිපූර්ණ අයගේ නෙමෙයි. දැන් අපි නිවන් දොරටුව පෙන්නලා තියෙනවා. නිවන කියන්නේ මෙන්න මෙයයි කියලා පෙන්නලා තියෙනවා. ඔබ පුළුවන් තරම් නිවන දෙසට net යොමා බලා සිටින්න.
ඔබට ඈතින් අර සිරිපාදේ පත්නේ වගේ නිවන පේනවා. ඔබට මහා ඝන කැලෑවක් මැදින් සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම පාදක කරගෙන 77ක් උඩට නගින්න ඕන. ඒකේ කටුවිති තියෙනවා, ඉසිකුරු සර්පය ඉන්නවා, බොහොම සැලකිල්ලෙන් ඉස්සරහට යනවා වගේ. පොඩ ඉස්සරහට යන හැම වෙලාවකම භාවිතා කරන්න පින්නතුනි. ජීවිතේ දකින්න අහවල් වෙලාව කියලා කියන්න බෑ. ජීවිතය අවබෝධ වෙනවා. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ ජීවිතය අවබෝධ වෙන පින්නතුනි. ධර්මයෙන් ලැබුණු ධර්ම රසය ආර්ථ රසය පිනතුන්ගේ ගැඹුරින්ම මනසින් මොහොතක් රස විඳලා බලන්න. සිතිවිලි එක්ක ඔබ සටන් කරන්න එපා. ඔබ යන්න සිත සොයා. සිතේ සංවරය විතරක් බලන්න. සිතිවිලි එක්ක සටන් කර කර බාහිරේ රැඳි ඉන්න එපා. ඒ වුණොත් ඔබට ගමන යන්න හම්බෙන්නේ නැහැ. gedara වැඩ තමයි කර කර ඉන්න වෙන්නේ. gedara වැඩ පසකට දාලා පැත්තකට දාලා තමයි ගමන යන්න ඕන. ඒ නිසා සිතිවිලි කියන්නේ gedara වැඩ කියලා හිතන්න. නිසා සිත සංවරය කරා ඔබ ගමන් සිතිවිලි ඇවිල්ලා ඕන විදිහක යාවේ. ඒකට කමක් නැහැ. ඔබේ වැඩේ ඔබ කරගෙන යන්න. සිතිවිලි දෙස නොබලන්න. සිත දෙසම බලන්න. හිත ඝනද රුදුරුද සංසුන්ද කැළඹිලාද වෙඬුරු පිටක්ද කළු ගලක්ද කුණු ගොඩක්ද මල් වත්තක්ද හිත ඔබගේ කොහොම වුණත් කමක් නැහැ ඒ හිත හදන්න පරිපූර්ණව නිවුණු තැනක් බවට පත් කරගන්න. සිත හොඳටම දැනෙන්න තමන් විනාඩි 15ක් 20ක් වැනි කාලයක් හොඳ නිහඬ අවධානයක සිටින්න ඕන. නැත්නම් අපේ බාහිර උපක්ලේශයන්ගෙන් වැහිලා තියෙන වෙනතුනේ සිත. ඒ නිසා නිහඬව සංසුන්ව විනාඩි 15ක් විතර සමහර අයට 20ක් විතර නිහඬව ඉදි තමයි හිත මතුවෙන්න පටන් ගන්නෙ.
විදර්ශනා බලය වේගය පුරුදු කරගත්ත අයට තප්පරයක්වත් යන්නේ නැහැ. හිත හොඳට පේනවා. සමහර අයට යමක් ඒක තේරුම් ගන්න යම් වෙලාවක් යනවා. මේ මොහොතේදී තමන්ගේ ජීවිතයේ තේරුම් ගැනීම නිර්වාණ අවබෝධය කර ගැනීම ආරම්භය සිද්ධ කරන්න. නමුත් ජීවිතයේ හැම මොහොතකම සතර ඉරියව්වෙම ඕනම මොහොතක ධර්මය ඉස්සරහට අරගෙන ඒ කාරණේ මතින් ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනතුනේ. අපි කලේ එහෙමයි. අපිට නින්දාවක් ලැබෙද්දී ප්‍රශංසාවක් ලැබෙද්දී ලාභයක් වෙද්දී අලාභයක් වෙද්දී ඔය හැම තැනදීම පින්නතුනි ධර්මය එතෙන්ට ගලපලා බැලුවා. හේතු ප්‍රත්‍ය බැලුවා. කොහොමද ඒක දැනුනේ? ඔයට කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ? ඇයි මේකට හේතු? ඒ වගේම ඒවායේ වේග ප්‍රමාණය, චිත්ත වේග පවතින කාලය ආදී කොට ඇති මේ පරාස අපි මැනගත්තා, හඳුනගත්තා පින්නතුනේ. ඒක තමයි චිත්තානුපස්සනාව කියන්නේ. ඒක වෙනවම තනක් හදාගෙන වචන ටිකක් මෙනෙහි කරන එක නෙමෙයි. ජීවිතේ හැම තැනකදීම මේ ගලපීම් ඇති කරගත්තා. කොටිම කියනවා නම් මට බස් එකේ යද්දී මදාල සීට් එක හම්බුනේ නැති වුණාම හිටගෙන ගිහිල්ලත් මම බලනවා මට මොනවද දැනෙන්නේ කියලා. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. කවුරුත් මිනිස්සු සීට් එකක් දෙන්නේ නැතුව හිටගෙන ගිහපු අවස්ථාවක් තියෙනවා. එහෙම තියෙන බස් එකේ එලිලා ගිහපු අවස්ථාවක් තියෙනවා. ෆුට් බෝඩ් එකේ ගිහපු අවස්ථාවක් තියෙනවා බස්වල. එතකොට මම මේ හැම අවස්ථාවකම සෙනග වැඩි නිසා ඇතුල් වෙන්න බෑ බස් එක ඇතුළට. කන්ඩක්ටර් කියනවා හාමුදුරුවන්ට ෆුට් බෝඩ් එකේ යන්න පුළුවන් නම් එල්ලෙන්න කිව්වා. වෙන බස් එකක් නැහැ කියනවා. ඒකට මොකද කරන්න තියෙන්නේ? යම් මහත්තයෝ යන් කියලා එල්ලෙනවා. එලිලා යනවා ෆුට් බෝඩ් එකේ හුලම් වැඩි වැඩි. ඉතින් එතකොටත් අපි බලනවා කොහොමද තමන්ගේ මනසට ඒක දැනෙන්නේ කියලා. එහෙමනම් අපි හැම කම්පනයක්ම අපිට හොඳ භාවනාවක්. අපේ හැම දැනීමක්ම අපිට හොඳ භාවනාවක්. ඒ නිසා අපි ගති පුරුදු හදාගෙන ඉන්න එපා. මේ එහෙම ගති පුරුදු හදාගත්තාම ඒ ගති වලට අනුව උප්පත්ති භාවයක් ලැබෙනවා. දැන් මම දන්නේ ඔය එක එක ශාස්ත්‍රානුකූලව කියන දේවල් වලදී කියනවා මමත් ඔය නුවර ප්‍රදේශයේ මේ වලව්කාරයෙක් වෙලා හිටියලු. ඉඳලා සාමාන්‍ය මිනිස්සු ඉතින් තල්ලා පැල්ලා හොඳට ගරහලා තියෙනවලු. ගරහලා තියලා අවසාන කාලේ හොඳට ඩම්පින්ගම් කරලා ඔක්කොම අතෑරලා මහාන වෙලක් තියෙනවලු. වැඩි කාලයක් මහාන වෙන්න කම්මේ ඉන්න බැරි වුණාලු නැති වුණාලු. එහෙම කියනවා. අපි හිතමුකෝ ඉතින් ඒ නිසා අර මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට එහෙම ගරහලා අරව මේව කරුණු නිසාලු මම ටිකක් ඈත ගම්මානයක තූත්ත කුඩුවක ඉපදිලා තියෙන මේ පාර ගිහිල්ලා ඉවරලා. ඒ වුණාට මේ අර ඩම්පින්ගම් කරපු ඒ පින්බලය ඒ දේවල් ඉතින් හම්දුරන්ට තියෙනවලු. ඉතින් අර ඒ වගේ මොකක් හරි දේවල් ඒකේ බල්ල කියන එකේ එහා දෙයක් අපිට ධර්මයෙන් බලන්න පුළුවන්. නමුත් ඒව තමයි සංසාර ගති ලක්ෂණ. එතකොට නරක දෙයට නරක විපාකත් ඇවිල්ලා තියෙනවා. හොඳ දේවල් වලට හොඳ විපාකත් ඇවිල්ලා තියෙනවා. නරක දෙයට නරක විපාක ලැබෙන ඕනම කෙනෙකුගේ ජීවිතේ හොඳ දේවල් වලට හොඳ විපාකත් ලැබිලා තියෙනවා. ඒක තමයි සංසාරේ හැටි. පවුත් කරනවා පිනුත් කරනවා. එතකොට ඔබ හදාගන්න ඊළඟ සංසාර භවයේ ඔබට හොඳට අනුභව කරන්න පුළුවන් මනසක්, පවතින්න පුළුවන් මනසක්. මම දන්නවා සද්ධර්මයේ තියෙන සම්මාදිට්ඨික පවුලක උපදින්න එහෙම නැත්නම් සංසාරෙ මෙතනින් නිමා කරන්න කියලා හිතන අය තමයි ඉන්නේ. සංසාර නිමා කරන්න කියලා හිතන අය ඉන්නවා. නමුත් ගැඹුරු අවබෝධයක ඉඳ නැද්ද කියලා කියන්න බෑ.
ඒක පිරිසක් කිව්වා මේ අනේ හාමුදුරනේ මට නම් මේ සංසාරේ වැඩක්ම නැහැ ඕනේ නැහැ නිමා කරන්න ඕන කියලා. මම ඔය ඇයි උපාගම්මට සංසාරේ නිමා කරන්න හිතෙන්නේ? මාත්‍ය කසිප්පු බොනවා කිව්වා. දැන් මම කසිප්පු බොන්නේ නැති මහත්තයෙක් ඉන්නවනේ. එහෙමනම් ඉතින් නිමා කරන්න ඕනේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ගැඹුරු අවබෝධයකින් නෙමෙයි. සමහර අයට සංසාරේ පහ වෙලා දුප්පත්කම නිසා. සමහර අයට සංසාරේ පහ වෙලා මොනවා හරි ප්‍රශ්න නිසා. ඒ සංසාරේ පාවීම කියන එකෙන් නම් නිවන් දකින්න බෑ. ඇත්තටම කියතොත් පිළිකුලට එපා වීමට නිවන් දකින්න බෑ. මේක පුළුවන් ප්‍රඥාවට. තමා තුළ ඇතිවෙන මානසික වේගයන් වලින් නිදහස් වෙලා ඒ වේගයන් වල Nirodha නිර්වාණය නොබැදීම කියන එක තමා තුළ අත්දකින්න තමන්ට හැකියාව ලැබෙනවා. තමන්ගේ හිතේ පරිපූර්ණ Nirodha ඇති වෙන තුරු තව කෙනෙකුට සම්මානයක් දෙන්න බෑ. මේක හරියට පින්නතුනේ ටොපියක් කනවා වගේ වැඩක්. දැන් ටොපියක රසය මට අනිත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කියන්න බෑ. ටොපියක් බෝතලයක තියෙද්දි ඒක රස විඳින්නත් බෑ. අපි ඒක කද්දිව ඒක අපිට රස දැනෙනවා, රස විඳිනවා. නිර්වාණයත් එසේමයි ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක්. එතකොට නිවන ගොඩාක් වෙලාට අහලා තියෙනවා රසවත් වෙන්නේ කොහොමද? රසවත් වෙන්නේ දාහය නැති නිසා, දැවීම නැති නිසා. නිවන සැප වෙන්නේ කොහොමද? නිවන සැප වෙන්නේ විඳීම් නැති නිසා. දැන් ලෞකික ලෝක මිනිස්සු සැපයි කියන්නේ විඳීම් වලට. මෙතන විඳීම් නැති නිසා හිතලා නොවිඳ ඉන්නව නෙමෙයි. ඔන්න දැන් මම විඳින්න නැතුව ඉන්නවා. ඔන්න මං කවුද එක්කෙනෙක් දැක්කම විඳින්න නැතුව ඉන්නවා. අන්න මලක් දැක්කම මම විඳින්න නැතුව ඉන්නවා. එහෙම නෑ. එහෙම නෑ පින්නතුනේ. ඒ සිත අවබෝධ කරගත්තට පස්සේ ඉබේම ඒ සිත කියන එක ලෝකෙට අහු වෙලා විඳින්නේ නෑ. සිතිවිලි අතර තියෙන සංවේදනතා මොලේ විඳ දරා ගැනීම ටිකක් තියෙනවා. ඒක ඒ විදියට තියෙනවා. ඒක පින්නතුනේ ගස්කොළනො විඳිනවනේ. භවසිතයි මෙතන නැති වෙන්නේ. භවසිත නැති වුනහම තමයි අර දුක්ඛක්ඛන්දේ නැති වෙන්නේ. එහෙම නැතුව අර ගහකොළ පවා විඳින වින්දනය බුදුවරුන්ටත් තියෙනවා. එහෙම නැත්තම් අස්වාභාවික වෙනවනේ පින්නතුනේ. එහෙම නැත්තම් අස්වාභාවික වෙනවා. එහෙම රස අඳුරන්නේ නැතුව යනවා. රූප අඳුරන්නේ නැතුව යනවා. ඒ නිසා සංවේදනාවේ තියෙන පිරිසිදුම අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඒ නිසා කෙලස් වල බර අඩු කරන්න, ඝන අඩු කරන්න, මෘදුභාවය සිතේ ඇති කරගන්න, ඒක පාලනයක් තුළින් පුජ්‍යලේක් සංවර වීමට එහා ගියපු පුජ්‍යලත්වයෙන් එහාට පවතින අවබෝධය කරා ගමන් කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ධර්මය සම්පින්ඩණය කරලා එකට එකතු කරගෙන අර්ථ රසය ලබන්න. ඔබේ නිවන, ඔබේ ගැලවීම, ඔබේ ඊළඟ ආත්ම භාවයන්, සංසාරික ආත්ම භාවයන් හදාගන්න එක දැම්ම ඉඳලම සිද්ධ කරන්න. ඔබේ සංවරය, ඔබේ භුක්තිය උදෙසාමයි, වෙන අයට පෙනෙන්නට නොවේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි සිහිපත් කරන්න කැමති අද දවසේහි පින් ඇති දායකත්වය, ධර්මදේශනා දායකත්වයේ දනු ලබන්නේ ලන්ඩන්හි පදිංචි දිල්මින මధుරංග මැදිවක පින්වත් මහත්මයා සහ ඒ වගේම නිල්මි පිනිපාන ඒකනායක මැදිවක මහත්මිය හා සියානා උමන්දි මැදිවක ඒ ආදරණීය දියණිය පවුලේ පින්නතුන් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්නේ උමන්දි සියානා උමන්දි දියණියට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
යම් කිසි අපලෝපද්‍රවයක් තියෙනවා නම් ඒ හැම දුරීභූත වෙලා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ දිනයේගේ අධ්‍යාපන කටයුතු වලින් උතුම් ජයග්‍රහණ ලබන්නට බලාපොරොත්තු වන අයුරින් යහපත් අයුරින් සියලු ජයග්‍රහණ ලබන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය අපගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දිල්මින මැදිවක සහ නිල්මි මැදිවක යන ඒ දෙදෙනාගේම කායික සුවය මානසික සුවයත් රැකේවා ආරක්ෂා වේවා. උතුම් කුසල ධර්ම තව තවත් දියුණු කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. වහවහ සද්ධර්ම අවබෝධය ලැබේවා කියලා අපේ දෙපළට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින එම දෙපළගේ දෙමව්පියන් වන නිමල් මැදිවක පියාණන්ට හා ස්වර්ණා මැදිවක මෑණියන්ටත් ලලිත් ඒකනායක පියාණන්ට සහ ප්‍රසංජලි ඒකනායක මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මව්පියන්ට ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා සද්ධර්මයේ ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට පවතින වසංගත රෝග පීඩාවන්ගෙන් රටවාසී ලෝකවාසී සියලු දෙනාම අත් මිදේවා නිදහස් වේවා. ඒ හැම දිනාටමත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ගුණ බලයන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාගේම උතුම් ප්‍රාර්ථනා සඵල වීමෙන් උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල සඵල වේවා කියලා අපත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ධර්ම සේවා කටයුතු කිරීම සඳහා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. මා හැඟිපමණින් මගේ ශක්ති ප්‍රමාණයෙන් මම උත්සාහ කරනවා ලෝකයට මේ තියෙන ධර්මයේ ටික sannivedanaya කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් අපිට ඒ උපකරණයක් පරිත්‍යාග කරපු සිංගප්පූරුවේ පදිංචිව හර්ෂණ ආර්යරත්න පින්වත් මහත්මයා සහ රුවින්දර් ආර්යරත්න පින්වත් මහත්මිය ඇතුළු දායකත්වයේ දක්වමින් කටයුතු කරපු හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ සිසිලස මේ ධම් සභා මණ්ඩපය ශාසනයට පූජා කරලා අපමණ හැමදාම කුසල රැස් කරගන්න පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ටත් ශාම්ලි තිසේරා මැතිණියටත් ඒ හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් තව තවත් ධර්මයේ දියුණුවත් ඇති කර ගන්නට අපගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටම ධර්ම අවබෝධයෙන් වඩ වඩාත් සැනසේවා ආයුර ආරෝග්‍ය සැපේ ලැබේවා සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. හැදු වැඩු මව්පියන්ට පින් අනුමෝදන් වේවා. සසරට එකතු වුණ අයට සසරින් පින් අනුමෝදන් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා. සෝපත් වේවා. සෝපත්